තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ගැඹුරු දහම් පරයයවල් තමයි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය ගාම්භීරයි, ලෝකෝත්තරයි, ශුන්‍යතා ප්‍රතිබද්ධයි කියන මේ කරුණු ඒ ධර්මයේ හෙද්දිම ඉස්මතු වෙන්නට ඕන බව අපි නිතරම කතා කරලා තියෙනවා. පටිච්ච සමුප්පාද කියන දහම් පරයයත් බුදුරන් වහන්සේ පෙන්වලා දුන්න ඒ ගාම්භීර දහම් පරයයක්. එතකොට මේ පටිච්චසමුප්පාද ධර්මය අපි ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේ පෙන්නපු කාරණාව කුමක්ද කියන එක අපි හොඳ අවධානයක් යොමු කරගෙන අහන්නට ඕනේ. අද අපිට ගොඩාක් අමතක වෙලා තියෙන දෙයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය ප්‍රායෝගික දෙයක් කියන එක. ප්‍රායෝගිකයි කියලා කියන්නේ ඒ ධර්මයේ තුලින්ම ප්‍රායෝගිකත්වයක් ඉස්මතු වීම. ඒ ධර්මය අහලා අපට තේරෙන විදිහක් නැත්නම් අපිත් ඒකට මැදිහත් වෙලා ප්‍රායෝගිකව කරන එකක් නෙවෙයි. ඒ ධර්මය අහද්දී තමා වැරදි කියලා ප්‍රායෝගිකව හම්බ වීමෙන් ප්‍රායෝගිකත්වයකට යමු වෙන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට කරන්නේ ධර්මය අහලා අපිත් ඒකට අපට තේරිච්ච ටිකක් දාලා අපි ප්‍රායෝගිකත්වය කරන්න යනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්න දේ අඩුයි. අපි යම් කිසි දෙයක් වටහා ගන්නවා. අන්න සක්කාය දිට්ඨියත් ඉස්මතු වෙනවා. ප්‍රහාණයන ප්‍රතිපදාවක් එන්නේත් නැහැ. ශ්‍රද්ධාව ඉස්මතු වෙන්නේත් නැහැ. මේ ධර්මය එක දහම් පදයක් ඇහුනොත් ඒ දහම් පදයේ තුල සම්පූර්ණයෙන්ම තියෙන ප්‍රායෝගිකත්වය මම කරන ප්‍රායෝගිකත්වය නෙමෙයි. අපිට ප්‍රායෝගිකත්වය කියන්නේ මතක් වෙන්නේ මම කරන ප්‍රායෝගිකත්වයනේ. ඔන්නෝකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ මම මැදිහත් වෙලා මමත් එක්කම කරන ප්‍රායෝගිකත්වය තමයි ඉද්දිම. හැබැයි අහපු ධර්මය තේරුම් ගන්න නැත්නම් ඒ මොකද්ද කිව්වේ කියන එක කියලා තියෙන්නේ අපේ ප්‍රායෝගිකත්වය නැත්නම් අපට මේ හම්බ වෙන කාරණාවක් එක්ක. අපි ඒක කිව්වේ මොකද්ද කියලා හොයන්නේ නැතුව මම ඒකට තව ටිකක් දාලා ප්‍රායෝගික කරනවා. උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපි මේ කතා කරද්දී අපිට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි. ස්පර්ශයනේ අපි දැන් ගොඩක් කතා කරන්නේ. දැන් අද තියෙන අපට සලආයතන පත්‍ය පස්සෝ කියන එකනේ. එතකොට මේ ස්පර්ශය කියනකොට ස්පර්ශය කියලා අපි දන්නවා ඇස රූප විඥාන කියන මේ තුන එකතු වීම. නැත්නම් ඇස රූප ඇසේ දැන ගැනීම.
එතකොට අපි මෙතනදී ඇස රූප කියන කාරණාවම තේරුම් ගන්න. ඒ කියපු කාරණා මොකද්ද කියලා අපි හොයන්න යොමු වෙනකොට ඒ හැවීම තුළ හොඳට හිතලා බැලුවොත් ඒ හැවීම කියන්නේ මේ ඇස රූප කියන්නේ මොකද්ද මෙතන මේ කිව්වේ පැහැදිලි කරේ. අපි එතන දාගන්නවා මේ ඇහැයි පේන දෙයි. ඒකට රූපය කියලා. භාග්‍යතුන් වහන්සේම කිව්වේ නෑ. එතකොට අපිට හිතන්න ඕන දෙයක් ඉස්මතු වෙන තැනට අපි හිතන්න දෙයක් දෙන්නේ නැතුව වහනවා. ඕනෝක තමයි ප්‍රශ්නේ. අපි වෙනම මැදිහත්ලා ප්‍රායෝගික කරන්න හදනවා. හැබැයි අපි හරියටම මේ ධර්මය ඇහුවා නම් අපිට තියෙනවා අර නොලැබී හැවිල්ලක්. අනේක තමයි අනිත්‍ය සම්මර්ෂණය තුළින් යෝනිසමනසිකාරිපදී. අන්න ඒ හැවිල්ල එක යෝනිසමනසිකාරයේ ඉස්මතු වෙලා තමා වැරදි කියන කාරණාවක් හිතන්නේ නැතුව ඒ බව ප්‍රත්‍යක්ෂයෙන් ඒ ධර්මයේ හිතාගෙන නැත්නම් ඒ ධර්මයට අනුව කල්පනා කිරීම ඉස්මතු වෙනකොට මොකද වෙන්නේ? මාර්ගයේ විසින් නිවන කරා යමු වෙනවා. මම එකට පුංචි උදාහරණයක් කියන මේ දහම් කරුණු ටික පැහැදිලි කරන්න කලින් අපි හිතමු අස්ස කරත්තයක් තියෙනවා. අපි මේ කතාව අහලා තියෙන කතාව. අස්ස කරත්තේ ඉන්න අස්සයට කොහොමවත් යන්න ඕන කමක් නැහැ. හැබැයි අස්ස කරත්තේ ඉන්න කෙනාට ගමනක් යන්න ඕනේ. එතකොට අස්ස කරත්තේ ඉස්සරහින් කැරට් අලයක් එල්ලෙනවා. කැරට් අලේ එල්ල අස්සය දක්කනකොට අස්සය කැරට් අලේ කන්න දුවනවා. දැන් ලැබිලා නැහැ. රස විඳලා නැහැ. බඩ පුරවගෙන නැහැ. හැබැයි කැරට් අලේ හොයාගෙන අස්සය දුවනවා. අස්සයට ඕනකමක් ලැබෙන්නෙත් නැහැ. මොකද්ද කොහොමවත් යන්න. කැරට් අලේ කන්නයි හොයන්නේ. අවසානයේදී අස්ස කරත්තේ ඉන්න කෙනා යම්කිසි අවශ්‍ය ගමන ගිහිල්ලා ඉවරුනහම එයා බැහැලා යනවා. අපි අස්සයට කැරට් අලේ කන්න හම්බුනේත් නැහැ. ඒකට ගමනක් ගියා. ගමන ගිය අස්සය නෙමෙයි. අස්සය ගියා. නමුත් අස්සයට ලැබෙන අවශ්‍යතාවයක් එක නෙමෙයි ගියේ. ගමන අවශ්‍යතාවය තිබුණේ අස්ස කරත්තේ හිටපු කෙනාට. මම මේ උදාහරණ කිව්වේ මේ ධර්මයේ තුල කරුණක් කියලා දෙන්න. කැරට් අලිය වගේ තමයි අපට ඇහෙන ධර්මය. හරියට හෙද්දි ධර්මය. අස්සය වගේ තමයි අපි. අස්ව කරත්තේ ගමන් කරන කෙනා වගේ තමයි මාර්ගය. එතකොට අර ධර්මයේ ඇහෙද්දී ඒ ධර්මයේ තුල දේවල් නොලබා ඒ තුල මොකද්ද තියෙන්නේ කියලා හෙවීමක් ඉස්මතු වෙනවා. ඒක හොයන්න පටන් ගත්තාම යෝනිසමනසිකාරයේ ඉස්මතු වෙද්දී ඒකට අනුව හිතනවා. දැන් අර අස්සය දුවන්නේ අර කැරට් අලේ ගන්න. ලැබිලා නැහැ. තමන්ගේ පැත්තක් අදාළම නැහැ අරක ගන්න දුවනවා. අන්න වගේ යෝනිසෝ මනසිකාරයක් ඉස්මතු වෙනවා. වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා. හැබැයි තමන්ගේ අවශ්‍යතාවය රාශියක අවශ්‍යතාවය කැරට්ටලි කන්නේ තමන්ගේ අවශ්‍යතාවය ධර්මයේ හිවිල්ල වෙන මොකක්වත් නෙමෙයි. ධර්මයේ හිවිල්ලෙක් යනකොට අවසානයේදී ඒකිනුත් ඊතර වෙනවා. අර අස්වැර කැරට්ටලි කන්න හම්බෙන්නෙත් නැහැ. අස්වැයට සිදු වුණේ ඇත්තටම ගත්තොත් එහෙම අස්වැය කියන කාරණාව එයාට හිස් වැඩක් නෙවුනේ. අස්වැයට හිස් වැඩක්. අස්වැය කරන්න පටන් ගත්ත කාරණාව එක්ක තමයි අස්වැයට හිස් වැඩක්. අර මිනිස්සයාට යමක් වුණා. තමා කියලා ගත්ත කියන කාරණාව තමයි මම අස්වැය කියලා උදාහරණයක් ගත්තේ. කැරට්ටලේ කියලා ධර්මයක් එක්ක ගත්තේ. ඒක ඔස්සේ දුවන් යනකොට ධර්මයේ කියලා දෙයක් හම්බුනේත් නැහැ. තමා කියලා හිස් දෙයක් හම්බුනේ. හැබැයි
වැඩපිළිවෙලක් සිද්ධ වුණා. ඒ තමයි මාර්ගයකින් නිවුණා. වැඩපිළිවෙලක් සිද්ධ වුණා. යාර අස්ස කරත් ගිය කෙනා වගේ. මෙන්න මෙවැනි වැඩපිළිවෙලක් තමයි මේ ධර්මයේ තියෙන්නේ. හැබැයි අපට ඕක අමාරුයි. ඕක කරන්න අපට අමාරුයි. අපට ඕනැත්තේ කොහොම හරි තමාට මොන හරි දෙන්න. තමාට මොන හරි ලැබුණා නම් හිස් වෙන්නේ නැහැ. තමාට මුකුත් නොලැබුණාම තමා කියන කාරණාව කරපු කරුණෙනුත් හිස් ප්‍රතිඵලයක් නැහැනේ තමාට. හැබැයි ඊතර වුණා. වැඩපිළිවෙලක් සිද්ධ වුණා ඊතර වුණා. මෙන්න මෙවැනි වැඩපිළිවෙලකට බුදුරණවහන්සේ ධර්මයේ දුන්නා. එතකොට මේ වැඩපිළිවෙල අපි හරියට ඇහුවේ නැත්නම් ධර්මය අපට ඉස්මතු වෙන්නේ නැහැ. අපි දැන් කතා කරමින් සිටියේ ස්පර්ශයේ සලආයතන පත්‍ය පස්සෝ පිළිබඳවනේ. අපි තවදුරටත් මේක බලමු. අපි දැන් පස්ස කියන කාරණාව ගැන කතා කරා. මේ පස්ස කියන එක ලෝකීය වචනයක්. එකතු වීම මේ හම්බවීමක්, ගැටීමක්, ලැබීමක් කියන එක. එතකොට ලැබෙන විස්තරයක් තමයි බුදුරණන් වහන්සේ ඇස රූප විඥාන එකතු වීම කියලා පැහැදිලි කරේ. එතකොට අපි බලන්න ඕනේ ඔන්න කරුණු කිහිපයක් අපි හොඳට හිතලා බලමු. දැන් පස්සේ කතා කරන්නේ ඇස රූප විඥාන එකතු වීම. අපි මේකට සූත්‍ර කිහිපයකුත් ගන්නවා විස්තර කරලා දෙන්න. ඒක විස්තර කරලා දෙන්න කලින් අපි හොඳට අපේ ජීවිතය එක්ක බලන්න හිතලා ඇස රූප ඇසේ දැන ගැනීම. එතකොට ඇසත් රූපත් ඇසේ දැන ගැනීම. ඔය තුනනේ. දැන් ඔබට හිතන්නකෝ අපි දැන් කන ගැන හිතමුකෝ. මේක ගන්න පුළුවන් අපට මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ කරුණක් අරගෙන ඉන්ද්‍රිය භාවනාව පැහැදිලි කරනවා කනට ශබ්දයක් ඇහෙනකොට ප්‍රියමනාපයක් අමනාපයක් මනාපමනාපයක් අට ගන්නවා කියලා. එතකොට ඒ මනාපේ අමනාපේ මනාපමනාපේ අනිච්චං ඕලාරිකං පටිච්චසමුප්පන්නා. ඒක ලකිනකොට අර උපේක්ෂාවට හිත පිටනවා කියනවනේ. මොකද්ද මෙතන කරුණු තුනක් කියනවා. හොන්දට බලන්න එක හිතලා. ඇසට රූප නැත්නම් කනට සද්දයක් ඇහෙනකොට මනාපමනාපයක් අමනාපයක් ඇති වෙනවා. හොඳට හිතලා බලන්න. අපට දැන් ඔබට දැන් ඔන්න මම කතා කරනවා ඇහෙනවනේ දැන් ඔබට ඔන්න දහම් කරුණු ඇහෙනවා. ඔබට හම්බුනේ මනාපයක්ද අමනාපයක්ද මනාපමනාපයක්ද නැත්නම් ඔබට හම්බුනේ කනට ශබ්දයකින් මනාපමනාපයක් කියලාද? කෝ අපට කනට ශබ්දයක් කියලා අපි දාගන්න එකක් නේ මනසින්. ධාතු විභංග සූත්‍රය පැහැදිලි කරනවා අට්ඨාරස මනෝපවිචාර. අට්ඨාරස මනෝපවිචාර කියන්නේ 18 ආකාරයක් හිත හැසිරෙන තැන්. හිත කියන්නේ මොකද්ද? හිත හැසිරෙන තැන්. කියන්නේ හිත නිට්ටයයිනේ. හිත තමානේ. දැන් බුදුරණවහන්සේ ඊතර වෙන ප්‍රතිපදාවක් එක්ක හිත හැසිරෙන කරුණාවක් පැහැදිලි කරනවා පටිච්චසමුප්පාදේ. හිත හැසිරෙන තැන් කිහිපයක් හිත කියලා ගන්නකොට හිත අර උන්නා බ්‍රාහ්මණ සූත්‍රේ නම් අන්න හිත ගැන පැහැදිලි කරනවා. හිතත් හම්බ වෙන්න ඕනේ හේතුප්‍රත්‍ය හැටියෙන්. හිත හැසිරෙන තැන් කියලා ගත්තාට පස්සේ හේතුඵලයක් හම්බෙලාද? නෑ හිතේ ක්‍රියාකාරීත්වය 18ක්. එතකොට හිතේ ක්‍රියාකාරීත්වය 18ක් හම්බ වෙනවා. චක්කුණා රූපං දිස්වා සෝමනස්සට්ඨානියං රූපං උපෝච්චති ආදි වශයෙන්. දැන් අපි හිතමු මේ ධර්මය ඉගෙන ගන්න අවස්ථාවක්. සෝතේන සද්දං සුත්වා සෝමනස්සට්ඨානියං රූපං උපෝච්චති උනා. දැන් හිතේ හැසිරීම කනින් සද්දයක් ඇසීම කියන එකද සෝමනස්සට්ඨානිය රූපං සද්දං උපෝච්චති කියන එකද? හිතේ හැසිරීම සොම්නස ඇති වෙන ආකාරයට හිත හැසිරෙන එකනේ. ඒක හිතේ හැසිරීම. ඊට කලින් එකක් තියෙනවද කනින් සද්දේ කියලා? දැන් අපට හම්බ වෙනවා නම් හම්බවීම දෙකක් එකපාර හම්බෙන්න බෑනේ.
දෙකක් එකපාර හම්බ වෙනවා නම් දෙක නිර්වචනීයකුත් නැහැ. ඒක කවලම් වෙලා. එතකොට කනට සද්දයක් ඇහිලා සොම්නස්සයන් උපවිචාරය තුනක් සත සොම්නස්ස වශයෙන් අපට හම්බෙලා. දැන් බුදුරණවහන්සේ අතන පැහැදිලි කරන්නේ කනින් සද්දයක් අහලා කියලා පැහැදිලි කරනවා. අපට කනින් සද්දයක් ඇහිලා හිත හැසිරෙනවා කියලා හම්බුනත් හිත හැසිරෙන බවක්ම හම්බෙලා. හිත හැසිරෙන බවක්ම හම්බෙලා. ඊළඟට අන්න රූප ලකිනකොට එතන හිත හැසිරෙනවා. මනසට එනකොට එතන හිත හැසිරෙනවා. එතකොට හිත හැසිරෙන අවස්ථා. ඔය අවස්ථා 18න් තොරව එකක් නෑ. එහෙනම් කනින් සද්දයක් අහනවා කියන එකත් මනසට අරමුණක් ඇවිදින් හිත හැසිරවීමක් නේද? කනින් සද්දයක් අහනවා කියලා අපට ලැබෙන එකත් හොඳට හිතන්න. දැන් කනට සද්දයක් ඇහිලා සොම්නස ඇති කරන හිත හැසිරෙනවා කියලා අපි සොම්නස ඇති වෙන ආකාරයට හිත හැසිරෙද්දී අපි කනින් සද්දයක් ඇහිලා කියලා හිතනවනේ. ඒක මොකද්ද? මනසට අරමුණක් ඇවිදිලා සොම්නස ඇති වෙන ආකාරයට හිත හැසිරීමක් නේද? කො කනින් සද්දයක් ඇහුණා කියලා. හම්බෙලා නෑ. එතකොට අර දැන් අපි වංචනික වෙලානේ. ඒ වංචනික වෙලා තියෙන්නේ. දැන් ඒ එක දහම් පදයේ තුලම තියෙනවා බුදුරණවහන්සේ පෙන්නපු කරුණක්. අපි දාගෙන ඉවරයි වෙන කාරණාව. හිතන්න එක වහකට. මේ සොම්නසක් කියලා හම්බුණා මිසක් කනින් සද්දයක් කියලා සොම්නසක් කියලා හම්බුන්නේ නැහැනේ. සොම්නසක්. අපි දාගන්නවා කනින් සද්දයක්. ඒක සොම්නසක්. ආයි මනසින් හිතනනේ. ඒක ඇයි අපි එකට මනසින් හිතනවා කියලා හිතන්නේ නැත්තේ? අපි එකට මනසින් හිතනවා කියලා හිතන්නේ. හරි පුදුමයි. ඊළඟට ආයි මනසින් හිතනවා කියලා ඒක සොම්නසක්. නැත්නම් උපේක්ඛාවක්. ඇයි අපි එකට මනසින් හිතනවා කියලා හිතන්නේ නැත්තේ? එතකොට එහෙන් බැලුවොත් එහෙම ඇහෙන් රූපයක් දකින්න කනින් සද්දයක් අහනවා කියන කාරණාව අපි දාගන්න එක අපි මේ ධර්මයේ කියපු කාරණාව වහගන්න හදනවා. දැන් මොදට හිතන්නකො අර අපි මම නිතර කියන උදාහරණයක් තියෙනවා අර ටීවී එක බලගෙන කෑම කනකොට රස නොතේරෙන අවස්ථා. එතකොට දිවයි රසයයි තියෙනවා. නමුත් අපට රස තේරෙන්නේ නැහැ කියලා. දැන් අපි හිතමුකෝ මේ කාරණාව මම මේ මූලිකයට කියන නමුත් එතන කියපු කරුණ ගන්නකෝ. ඔන්න රස තේරෙනවා. රසක් අපට ඇති වුණාම තේරෙනකොට සොම්නසක් අටගත්ත කියමු. දැන් අපි දිව කියන්නේ මොකද්ද? රස කියන්නේ මොකද්ද? සොම්නස කියන්නේ මොකද්ද? ඔය හේතු වෙන් වශයෙන් ඔව හම්බෙලාද සොම්නසටම නේද අපි රස කියලා දාගෙන සහ දිව කියලා දාගෙන කතා කරන්නේ. දිව රස සොම්නස කියලා හම්බෙලා නෑනේ. දිව රසයි සොම්නසයි කියලා හම්බෙලා නෑ. සොම්නසටම අපි දිව කියලා අනික තව එකක් ගත්තොත් එහෙම දිව කියනවා තමාගේ නෙවෙයි කියලා. අර නතුම්ම සූත්‍රය අපේ නෙමෙයි කියනවා දිව. රසත් අපේ නෙමෙයි කියනවා. දැන් අපට දිව රස දැන් කොහෙටද දාන්නේ? අපේ නොවන අපේ දෙයක්. තමාගේ නොවන තමා දෙයක්. දිව රසේ. ඔන්න සොම්නස දාගන්නේ. සොම්නස ආවම අපි දාගන්න යන හැටි. ඒ කියන්නේ හොඳට හිතන්න. ඒ කියන්නේ අපි සොම්නස කියන එකට නම් සාධාරණයිනේ හිත හැසිරෙන තැනක්නේ. ඒ කියන්නේ අපට මානසිකව දෙයක් කියන එක මානසිකත්වයේ දෙයක් මනෝමයක් කියන කාරණාව. ඒක සාධාරණයිනේ. ඒකට ඒ වචනෙමනේ දෙන්නේ මනෝමයක් කියන එකනේ. එතකොට දැන් ඇහැ රූපයත් මනෝමයක්ද? කන ශබ්දයත් මනෝමයක්ද? ඒ මනෝමය බව කාටද අයිති? ඒකත් මනෝමයක් නම්
මනෝමය කියන එක නිත්‍ය වෙලා නේ. ඒකෝ හේතුඵල ධම. මනස කියන එක නිත්‍ය වෙලා. මනසින් හටගත්ත හිත ඇසෙනවා කියන එක නිත්‍ය වෙලා. ඔක්කොම එහෙමයි. සාස්වත ධර්මයක් නේ. සාස්වත ධර්මයක්. මනෝමයක්. එතකොට මේ අපි මනෝමයක් කියන කාරණාව එක්කම එකතු වෙලා ඉන්නවා. එහෙනම් ඒ මනෝමය හටගත්ත සංකල්පය හිත හැසිරවීමට හේතු හැටියට ඇහැ මනෝමයක් කියලා හම්බ විය යුතුයිද? නැත්නම් ඇහැ නාම රූපෙන් කියලා හම්බ විය යුතුයිද? මනෝමයක් කියනකොටම අපි අපේ දෙයක් අපි දාගත්ත එක නිතරම සක්කාය දිට්ඨිය එතන තමයි ඉන්නවනේ කොහෙද තමයි දුර වෙන්නේ. අපි හිතමුකෝ ඇහැක් රූපයක් හොඳට හිතලා බලන්න ඇහැක් රූපයක් කනක් සද්දයක් කියනකොට අපට කනක් සද්දයක්ද හම්බෙන්නේ මට කනක් හම්බුණා මට සද්දයක් හම්බුණාද මට කනක් හම්බුණා මට සද්දයක් හම්බුණා න එක අට්ටරස මනෝපවිචාර වලට යටත්ද නැද්ද කෝ කන සද්ද එතකොට කෝ ඇහැ රූපෙ එතකොට ඇහැ රූප ගැන හිතලා බලන්න. ඇහැ හම්බෙන්නේ මට නෙමෙයිද? දැන් අපි හිතමු ඔන්න සොම්නස හටගත්තා. ඇහෙන් රූප දකින්නකොට හරි දැන් අපට ඇහැක් හම්බුණා. දැන් රූපයක් හම්බුණා. දැන් සොම්නසකුත් හම්බුණා කියලා දැන් දාගත්තා. දැන් සොම්නස නම් ඇත්තටම සාධාරණයි දාගන්න එක. මොකද මනෝමයයිනේ. හරි ඇහැක්. දැන් ඇහැ දාගත්තේ කොහොමද? ඇහැ දාගත්තේ කොහොමද දාගත්තේ? තමාගේ පැත්තට මනෝමය රූපේ දාගත්තේ මනෝමය වශයෙන්. දැන් ඇහැද හම්බුනේ ඇහත් හම්බුනේ අටරස මනෝපවිචාරයක් එක්කද? ඉතින් ඒකට බුදුරණවහන්සේ වෙනම කියනවානේ මනසට අරමුණක් දැනගෙන සොම්නස දුම්නස ඇති වෙනකොට හිත හැසිරෙනවා කියලා. එතකොට කෝ එතන මනසට අරමුණක් දැනගෙන හිත හැසිරෙනවා කියන එක. කෝ මනස අරමුණ? ඒ මනස අරමුණත් හිත හැසිරීමක් වෙන්න බෑනේ. දැන් පස්සේ තේරුම් ගන්නවා මේ කල්පනා අපි මේ පැහැදිලි කරලා දෙන්න හදන්නේ මේ අපි කොච්චර මේ වියවුලකට යනවද පස්සේ තේරුම් ගන්න ගිහිල්ලා අපි මේ දාගෙන මනෝමය දේවල්. දැන් මම පස්සේ කියන කලින් මේ කතා කරේ මේ දෙක වෙන් කරගන්න කාරණාව පස්සේ කතා කරන්න කලින් විඥානීයනේ පස්සේට ඒ කාරණාවට කියන්නේ. එහෙනම් අපට හම්බ වෙන දේ ඔස්සේත් අපි කල්පනා කරන්න ගියොත් අපට හම්බ වෙන දේ ඔස්සේ කියන්නේ හිත හැසිරෙන තැනක් හැටියට හම්බෙන දේ ඔස්සේ. නමුත්තර ඒ කියපු කියමන අපට හම්බෙලා නැහෙනේ. ඇසින් රූප දැක කියලා, කනින් ශබ්ද අසා කියලා, නාසයෙන් ආග්‍රහණය කර කියලා හම්බෙලා නැහැ. හිතලන්නේ. ඒක මනෝමය වෙලා නේකත්. ඒකත් අටරස මනෝපවිචාරයක් කියලා. එහෙනම් මොකක්ද කියන්නේ? හොයන්න දෙනවනේ. හම්බෙලාද? නැහැ. අන්න හෙවිල්ලක් හම්බෙලා. ඒ කියපු එක ඇත්ත නිසානේ හොයන්නේ. හම්බෙලා නැහැ හෙවිල්ලක් හම්බෙලා. දැන් හිතිල්ලක් හම්බෙලා. මානසිකාරයක් හම්බෙලා. මොකට අනුවද ඒකට අනුව. ඒක හම්බෙලාද නැහැ. මොන දැන් මානසිකාරය කරන්න යනවා. මම දැන් ඒ කරුණ ටික කිව්වේ මේ ස්පර්ශය කියන කාරණාවෙත් ඇස රූප කියන කාරණාව තියෙන නිසා මේ ලෝකයේ මට්ටමේ ඒ කාරණාව. දැන් බලමු ස්පර්ශයේදී මොකද්ද තියෙන්නේ කියලා. ඇස රූප ඇසේ විඥාන. අර මනෝමය කතාවකුත් නෑ එතන. අට්ඨාරස මනෝපවිචාර කියන කාරණාවකදීත් හම්බෙන්නේ නැතිකොට දැන් පස්සේ ගැන කතා කරන්න යමු නම් කොහොම වෙයිද? අසත් රූපත් නිසා ඇසේ විඥානය. චක්කුංච පටිච්චුප්පජි චක්කු විඥාන. චක්කුංච පටිච්චුප්පජි චක්කු විඥාන. එතකොට දැන් අපි ගත්තොත් පටිසම්පාද උඩ චක්කු විඥානිකුන් පටිච්ච නාම රූපයක් තියෙනවා. මෙතන චක්කුංච පටිච්චුප්පජි
චක්කුංච පටිච්ච කියනකොට දැන් අපට චක්කුංච පටිච්ච කියන මනෝමය ගිහිලා ඉවරයිනේ ඇහැ රූපේ කියලා. සෝතන්ත පටිච්ච කියනකොට මනෝ දැන් අපි කාටද හිතෙන්නේ කණ්ඩ සද්දයක් ඇහෙනවා කියලා. අපි කාටදනේ ඇහැ රූපයක් පේනවා කියලා අපට පේන්නේ මට රූපයක් පේනවනේ. රූපයක් නෙමෙයි මට අරක පේනවා. මට අරක ඇහෙනවා. මට අරව හිතෙනවා. අටරස මනෝපවිචාරයක් නේ. අපිට හම්බෙනවද ඇහැ රූපයක් පේනවා කියලා? ඒතර ඇහත් රූපත් හේතුයෙන් විඥානයි. මොකද්ද? ඇස රූප කියන්නේම දැන ගැනීමක් නේ. ඇසෙන්තරෝ රූප කතා කරන්න පුළුවන්ද? රූපෙන්තරෝ ඇහැ කතා කරන්න පුළුවන්ද? රූපය කියන්නේ වස්තුව නෙමෙයි. වස්තුව කියන්නේ කෙලෙසිනේ. වස්තුව කියන්නේ මනාපමනාපේ. ඒ වස්තුව අපට මොන හරි හම්බුණා කියන්නේ. සද්දයක් එක්ක මොන හරි හම්බුණා කියන්නේ මනාපමනාපේ. සද්දේ කියන්නේ සද්දේට මනාපමනාපෙට නෙමෙයි. සද්දෙට. රූපේ කියන්නේ රූපෙට මනාපමනාපේ කියන්නේ මනාපමනාපේ රූපෙට නෙමෙයි. එතකොට ඒ කියන කාරණා තුළදීම අර රූපය කියන කාරණාවක් කියන කම්බෙලනේ. දැන් ඇහැ රූප දැන ගැනීම ඇහැ රූප දැනගත්තා. ඇහත් රූපයත් නිසා දැනගත්තා. ඇහත් රූපයක් කියලා හම්බ වුණා නම් ඇහත් රූපයක් කියලා හම්බ වුණා නම් ආය දැන ගැනීමක් කතා කරන්න ඕනද? ඇහත් රූපයක් කියලා හම්බ වුණා නම් දැන ගැනීමත් ඒකම න්‍යාය දැන ගැනීම වෙනම කරුණක් කතා කරන්න ඕනේ නැහැ. ඇයි ඇහැ දැනගත්තනේ. හම්බුණා කියන දැනගත්තේ නැද්ද? ඇහැ රූපේ හම්බුණා කියන දැනගත්තේ නැද්ද? කන සද්දේ හම්බුණා කියන දැනගත්තේ නැද්ද? දැනගත්තනේ. දැන් මනෝපවිචාරයක් තමයි සම්පූර්ණ මුලින්ම තියෙන්නේ. නමුත් මේ ඊට වඩා ගැඹුර මේ කතා කරන්නේ. ඊට වඩා ගැඹුරින් යමු වෙනකොට ඊටත් එහා ගිහිල්ලා යමු වෙන්න වෙනවා. ඇහැ රූප දැනගත්තා. ඇහැ රූප කියන කාරණාව එක්කම ඔන්න දැන් මොකද හේතුවයි ඵලයයි කියන මේ කරුණ වෙන වශයෙන් දකින්න ඕනේ. ඇහත් රූපයත් ඔන්න දැනගත්තා. එතකොට පටිච්ච කියන කාරණාවක් එන්නට ඕනේ. හැබැයි දැන් ඇහැ රූප දැන ගැනීම කියනකොට ඇහත් රූපයත් නිසා දැන ගැනීම කියනකොට ඇහැ රූප දැන ගැනීම කියනකොට මේවා වින්ක වෙන හම්බෙන්නත් ඕනේ. හැබැයි මේක මනෝපවිචාරයක් වෙන්නත් බෑ. උපෙක්ඛට්ඨානියං රූපං උපවිචරති වෙන්න බෑ. ඔන්න ဒုတိ ය ද්වේෂ සූත්‍රයේ ලස්සන කාරණාවක් තියෙනවා. දැන් මෙහිම ඇහෙන තැනදී හරියට අහද්දී දැන් අපි සාමාන්‍යයෙන් දන්නවනේ දැන ගැනීම කියන කාරණාවෙදී නම් ඔන්න අපි හිතමු සැප දැනගත්තා රස දැනගත්තා කියනකොට දැන ගැනීමක් කියන එක හම්බෙනවනේ. දැන ගැනීමක් හම්බෙනවා. හම්බෙනවා කියන්නේ දැනගත්තා කියලා දැනගන්නවා. පජානාතිම දැනගත්තා කියලා දැනගන්නවා. එතකොට මේ දැන් අපට ඔන්න කනට සද්දය ඇහෙනකොට අපට කණ්ඩ සද්දේ කියන කාරණාව හම්බ නොවුනට දැනගත්තා කියලා හම්බෙනවනේ. දැනගත්ත දේ හිතන්නේ දැනගත්තා කියලා හම්බෙනවා. එතකොට දැනගත්ත එක අපි හොඳට හිතලා බැලුවොත් නিত্য නැද්ද? ඔන්න විඥානය අනන්තයි කියන්නේ ඔකත් එක තමයි. දැනගත්ත කියන එක කොහෙන් ගියත් දැන ගැනීමක්නේ. දැන ගැනීම අනන්ත භාවයක් නැද්ද? කොහෙන් ගියත් දැන ගැනීමක් නේ. නැති වෙනවද? හොඳට හිතවල දැන ගැනීමක් නැති වෙනවද? කැඩෙනවද? දැන ගැනීමක් නොවෙනවද? නැහැ. දැනගන්න. කියන්නේ දැන ගැනීම අනන්තයි. හිතුවේ නැති වුණාට දැන ගැනීම අනන්ත බව ලැබෙනවා. හැබැයි දැන ගැනීමේ අනන්තයි කියලා හම්බුනේ දැන ගැනීම නිට්ටයයි කියන එකත් එක්ක. ඕකත් අනිත්‍යයි ඕකත් ඉක්මවන ස්වභාවයක් තියෙනවනේ අකිච්ඡඤ්ඤයතනකොට.
දුතිද සූත්‍ර බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. දැන් ඇහැ රූප කියලා කියන තැනදිම කන සද්ද කියලා කියන තැනදිම මනෝපවිචාරයක් නැතිව අපි මස් ඇහැ හිතුවත් මනෝපවිචාරයක්. මොන ඇහැක් හිතුවත් මනෝපවිචාරයක්. රූපයක් හිතුවත් මනෝපවිචාරයක්. සද්දයක් ඒ කියන්නේ ලැබුණා නම් මනෝපවිචාරයක් ලැබුණේ මට මනෝපවිචාරයක්. හැබැයි අපට අර මුල් ටික නැහැ. මනෝපවිචාරයක් ලැබිලා මනස මුල් වෙලා මනෝමයනේ සේරම අන්න හම්බෙලා. හැබැයි අර කම්බෙලා නැහැ. අන්න බුදුරණවහන්සේගේ ධර්මය අහනකොටම හරියට අහනකොටම ප්‍රායෝගිකත්වයට එක්ක අරක හම්බ නොවුන බව ඒක මොකද්ද කියන කාරණාව හිතෙන්ද යමු වෙලා. දැන් මේ සම්මර්ෂණය තුල අර අනිත්‍ය සම්මර්ෂණය කියන එක ප්‍රකට වෙලා නේද? ඒ කියන්නේ දැන් හම්බ වෙලා නැහැ. හැබැයි ඒක ඇත්ත. අපි අපේ උදාහරණයක්ම ගත්තොත් මම පෙන්වන ටීවී බලන කෑම කනකොට එතකොට දැන් දැනගත්තානේ. හැබැයි දැනගත්තේ දිව රසය. හැබැයි දිව රසය කියලා ද හම්බුනේ දිවක් රසයක් එක්ක මනෝපවිචාරයක්ද? දිව රස කියලා. දිව රස කියන කාරණාව නිසා මනෝපවිචාරයක් අටකට දිව රස මනෝපවිචාරයක් කියලා දෙකක්. දිව රසත් මනෝපවිචාරයක් කියලා දිව රස නිසාත් මනෝපවිචාරයක් කියලා ඔන්න දැන් එතකොට දිව රස කියලා මනෝපවිචාරයක් හටගත්තේ මන ධම්මත් එක්ක. හිතලානේ. එතකොට එහෙනම් මේ පැහැදිලි කරපු ටිකේම තියෙනව නේද මේ ඇස රූප දිව රසය කියන එක සම්මර්ෂණයක් එකම නිට්ටයයි කියලා. අන්න බුදුරණවහන්සේ දෙතිදසුවට පැහැදිලි කරනවා ඇස අනිත්‍යයි කියලා. රූප අනිත්‍යයි කියලා. ඇයි අනිත්‍යයි කියන්නේ? නැති වෙලාද? තියෙනවද? නැති වෙලාද තියෙනවද? නැහැ. එකක්වත් එදිලා නැහැ. හැබැයි වැරදිද? එහෙනම් දිවටත් පේන්න ඕනේනේ. එහෙනම් ඇහැටත් ඇහෙන්න ඕනේනේ. එහෙනම් මනටත් දැනෙන්න ඕනේනේ. ගන්ධ සුවඳ. එහෙම වෙන්නේ නැහනේ. එහෙනම් ඒකට තියෙනව නේද? ඇහැ රූප කන ශබ්ද කියලා එක. හැබැයි ඇහැ රූප කන ශබ්ද කියන කාරණාව නෑ නෙමෙයි. තියෙනවත් නෙමෙයි. නැති වෙලත් නෙමෙයි. දැන් අපිට නම් දැන් බලන්නකෝ. දැන් S2 පියාගෙන ඉඳි. S2 පියාගෙන S2 අරගෙන S2 පියාගෙන කනට ඇහෙනකොට දැන් අපි ගත්තොත් අපට ඇහැ රූප නැති වෙලානේ. කන සද්දෙනේ දැන්. ඊළඟට ආයේ වෙන මොකක් හරි ගියාම දැන් ඒක නැති වෙලානේ වෙන එකන්නේ දැන්. ඉතින් නිරෝධය සාක්ෂාත් කළ නික පැත්තකින් ගත්තාම ඒ දෘෂ්ටියට ගියාම. නැති වෙන්නේ තිබ්බ නිසානේ. නැති වෙන්නේ තිබ්බ නිසා. මෙතන නැති වෙන්නේ නැහනේ. දැන් මේ බුදුරණවහන්සේ වෙන්න පරියායදී නැති වෙන්නවා කියන්නත් බෑනේ. නැති වෙන්න හම්බෙන්න බෑ. තියනවා කියන්නත් බෑනේ. නෑ කියන්නත් බෑනේ. නැත්තම් කනට සද්දයක් ඇහිලා නෙවෙයි නම් මේ දැන ගැනීම නැත්තම් මේ මනෝපවිචාරයට ගත්තේ වෙන මොනවා හරි අපිට දාන්න පුළුවන්. ඊනම් ඒකට දිව රසත් දාන්න පුළුවන්. එහෙම නෙමෙයිනේ. ඔන්න ඔය කාරණාව තුලදීම ඉස්මතු වෙනවනේ අනිත්‍යයි කියන එක. අනිත්‍යයි. දැන් ඉතින් ඒක හොයන්න ඕනේ. අනිත්‍යයි කියන එක තේරුම් ගන්න එක හොයන්න ඕනේ. අනිත්‍යයි. දැන් ඒ කියන්නේ සම්මර්ෂණේ ආය අපිට හිතන්න දෙයක් නැහැ. හැබැයි දැන් ඒක හොයන්න පටන් ගන්නට ඕනේ. හැබැයි හිතන්න දෙයක් නැහැ දැන්. සම්මර්ෂණයකම අනිත්‍ය අන්න ධම්මනිච්ඡානක්ඛන්දර බහැ ගන්නව නෑ කියන්නෙත් නෑ තියනවා කියන්නෙත් නෑ නැති වුණා කියන්නෙත් නෑ හම්බුණා කියන්නෙත් නෑ නැති වැරදි කියන්නෙත් නෑ ඒක ඇත්ත හැබැයි බුදුරණවහන්සේ ධර්මයේ ඇත්ත ඒ එකම අර තමා කියන එක හම්බෙලා නෑ කුතෝ නිච්ඡං භවිෂති කියලා අහනවා ස්පර්ශය විඥානේ හේතු අනිත්‍ය නවා දැන් ඇස රූපේ ඒත්තු ගන්නලා පෙන්නනවා ඇස රූපය පිළිබඳව. ඇත්තටම ඇස රූප අනිත්‍ය වෙලා කුතෝ නිච්ඡං භවිෂති විඥානේ. කුතෝ නිච්ඡං භවිෂති ස්පර්ශය. දැන් මේ තුන සංගති වෙනවා කියනවා. තුන. ඇස රූප අසේ දැන ගැනීම සංගති වෙනවා. තුන දැන ගැනීමට කියනවා පස්සේ කියලා. තුන එකතු වීමට. එතකොට දැන්
ඇස රූප කියන කාරණාව දැනගත්තා කියලා නම් අපට දැන ගැනීම කියන එකට යම් කිසි හරි නිත්‍ය බවක් හම්බෙලා. දැන ගැනීමක් නේ. ඇයි මේක හැබැයි හම්බෙන්නේ 100ත් එක්ක. දැන ගැනීම නිත්‍යයි කියලා හරි හම්බෙන්නේ විඥානංචායතනියන්නේ නීවරණ හිතකින් නෙමෙයිනේ. දැන ගැනීම කියන කාරණාවක් නන්නේ ඒක හැබැයි ඇස රූප කියලා බුදුරණවහන්සේ පෙන්න විග්‍රහයත් එක්ක බලනකොට හේතු අනිත්‍යයි. කුතෝ නිච්ඡම් භවිස්සති විඥානි. හේතු අනිත්‍යයිනේ. නිත්‍ය වෙන්නේ කොහෙද? මේ කරුණු තුන එකතු වීමට කියනවා පස්සේ කියලා. ඊළඟට අහනවා ඒ හේතුත් අනිත්‍ය නම් පස්සේ නිත්‍ය වෙන්නේ කොහොමද? පස්සේ කියලා කිව්වේ හම්බ වීමනේ. අපට පස්සේ කියද්දි මතක් වෙන්නේ අර තුනට කිව්වා කියලා නෙමෙයි. නෑ තුන එකතු වීමට පස්සේ කිව්වේ. ඒ කියන්නේ ලැබුණා, ගැටුණා, හම්බුණා පස්සේ. ප්‍රකට වුණා, දැනුණා. අර ස්පර්ශේ පස්ස කියන වචනේ තියෙන එකනේ කයට පහස කියන කාරණාවත් එක්ක. එතකොට ඒක තමයි පස්සේ කියන්නේ. ඉතින් ඒක කොහෙ නිත්‍ය වෙන්නද? දැන් ඇහැටත් පස්සයක්. දැන් ඇහැට පස්සයක් ලෝක විවහාරේ නැහැ. ලෝක විවහාරේ පස්සේ කියන නිර්වචනයේ තියෙන්නේ කයට පස්සයක්. ගැටීම කියන කාරණා එක තමයි සැබෑ තාත්වික කාරණාව. මෙන්න මේ ඇහැට පස්සයක්. ඇහැට පස්සයක් උනේ මොකක් එක්කද? ඇහැට පස්සයක් කියන්නේ මේ තුන එකතු වීම. ඇහැ රූප විඥාන එකතු වීම. කන ශබ්ද විඥාන එකතු වීම. දැන ගැනීම එකතු වීම. එතකොට එහෙනම් පස්සේ නිර්වචනයේ එන තැනදීම මේ කරුණ ඔක්කොම අනිත්‍ය කියන නිර්වචනයේ එකනේ යෙදෙලා තියෙන්නේ. එහෙනම් පස්සේ නිට්ටය වෙන්නේ නැහැ. එතකොට නම් මේ පස්සේට හේතුව දැන් අපට හම්බවීමක් එක්ක හොයන් යනකොට පස්සේ මනෝපවිචාරයක් ගැන මම අර කලින් කිව්ව එකයි. එතකොට ඒක එක්ක හොයන් යද්දි පොඩ්ඩක් ඇහැ රූප හොයන්න, කන ශබ්ද හොයන්න කියන එකට යමු වෙනවනේ. දැන් පස්සේ කියන කාරණාවක් කොහොමත් අපිට පස්සේ කියලා මේ දැන් අපි සාමාන්‍යයෙන් හරි අපි අර නිතර කියන උදාහරණයක හරි මේ රස කියන එක යමුනහම පස්සයක් වුණානේ. තින සංගති කියන එකනේ මේ පස්සයක් වුණා. බුදුරණවහන්සේ කොට කියනවා තින සංගති කියලා. දැනුණානේ, ගැටුණානේ, හම්බුණානේ. ලැබුණානේ පස්සයක්නේ. එතකොට මේකට බුදුරණවහන්සේ තින සංගති කියනවා. ඔන්න තින සංගති කියපු නිසා තින සංගති හොයන්න වෙනවා. තින සංගති හොයනකොට තින සංගති බව හොයන්න ඇහැ කන නාසය දිවකය මන. දැන් මේක ප්‍රධාන වෙලා තියෙන්නේ. මූලික වෙලා තියෙන්නේ. තින්නම් සංගති භවයේ ප්‍රධාන මූලික වෙලා තියෙන්නේ ඇහැ කන නාසය දිවකය මන නෙමෙයිද? මූලික වෙලා තියෙන්නේ ඒක. ඇයි ඇහැට රූප දැනගත්තාම ඇහැයි රූපයයි හේතුවේ පටිච්ච චක්කුංච පටිච්ච රූපේ චුප්ප චක්කු විඥානං තින්න සංගති පස්සෝනේ. එන මූලික වෙලා තියෙන්නේ ඇහැ කන නාසය දිවකය මන. දැන් එහෙනම් අර පස්සේ හොයන්න ඇහැ මොකද්ද කියලා හොයන්න වෙනවා. පස්සේ හොයන්න කන මොකද්ද කියලා හොයන්න වෙනවා. කන හොයන්න බෑ ඇහැ නැතුව. මේ ඇහැ හොයන්න බෑ රූප නැතුව. ඒකයි නාම රූපයක් හොයන්න වෙන්නේ. නාම රූපයක් හොයන්න බෑ දැනගන්නේ නැතුව ඊළඟට මේ පැති වලට ආයන්න වෙනවා. අපි සිද්ධාන්තයක් ඉගෙන ගන්නව නෙමෙයි. ප්‍රායෝගිකවම යෙදෙන කාරණාවේ බුදුරණවහන්සේ පෙන්නපු දේ හොයනවා. දැනගත සිද්ධාන්තයෙන් මේකට දාන්න ගියොත් අවුල් වෙනවා. දැනගත සිද්ධාන්තය කාගේද? කනට ඇහෙච්ච සද්ද මගේ මනසින් තේරුම් ගත්ත දෙයක් නේ දැනගත සිද්ධාන්තය. දැන් මා විතර කරන්න දඟලන සිද්ධාන්තය දාන්න යන්නේ. මෙතන මේ යෙදෙන කාරණාව එක්ක අර්ථය හොයන්න නෙමෙයි. දැන් අනික් වදාරනේ. දැන් කනට සද්දය ඇහෙනකොට
මේ පස්සේ නැත්නම් අපි පස්සේ තේරුම් ගන්න කලින් අපිට මනෝපවිචාරයක් එනකට තැනදී අපිට කන හොයන්න වෙනවනේ. එතකොට පස්සේ කියලා අපිට ලැබුණහම යම එනම මේ පස්සේ කියන කාරණාව ලැබීම කියනකොට කන හොයන්න වෙනවා. සද්දයක් කියන්නේ මේ දැන් අපි සද්ද හැන එකක් එක්කනේ. හැබැයි මනෝපවිචාරයක් නැතුව හොයන්න වෙන්නේ. කන කියන්නේ මනෝපවිචාරයක් වෙන්න බෑ මනසට අරමුණක් ඇවිදින්න. මෙන්න මේක හොයන්න පෙළඹෙනවා. හැබැයි හොයන්න පෙළඹෙද්දි හම්බ වෙනවද? නෑ අනිත්‍ය බවනේ. අනිත්‍ය බවයි දකින්නේ ප්‍රඥාවට. අනිත්‍ය බව දකිනව මට දුකක් සකස් වුණාද? නැහැ. මට දුක සකස් වුණේ. ඒ සකස් වීමට කියනවා දුක කියලා. අනිත්‍ය දකිනවා සකස් වීමට කියනවා දුක කියලා. දැන් හම්බෙලා නැහැ මොකක්වත්. දැන් ඒ ප්‍රත්‍යක්ෂයෙන් මනෝමයන්තර ප්‍රත්‍යක්ෂයෙන්ම ලැබුණ නැහැ කියන්නේ. ලැබීමක් නැහැ කියන්නේ. ප්‍රත්‍යක්ෂයෙන් මේ මම අයම හමස්මීති. අයම හමස්මීති. අත්ථ මේ මම කියලා යෙදුන්නේ නැහැ කියන එක. සම්මර්ෂණය යෙදිලා නැහැ නේද? මේ මම කියලා. ලැබිලා නැහැනේ. වැටහිලා නැහැනේ. හම්බෙලා නැහැනේ. මේ මම කියලා යෙදිලා නැහැ. අත්ව කියලා යෙදිලා නැහැ. එතකොට එහෙනම් හොඳට හිතලා බලන්න. ඒ සම්මර්ෂණ කියන කාරණාව එතන සම්මර්ෂණයන්නේ. අත්වශයෙන් සම්මර්ෂණයක් නැහැ කියලා කියන්නේ. මේවම මේ කියලා සම්මර්ෂණයක් නෑ. ඒ සම්මර්ෂණයේ මේවම මේ කියන එකක් නෙමෙයි. ලැබුණා නම් සම්මර්ෂණේ මේවම මේ කියලා. නිට්ටයයි, සැපයි. අරක හම්බෙලා. ඉස්මත් වෙන ශ්‍රද්ධාව විතරනේ. අරයා කියු නිසා කියනවා. දැන් අපි මොන හරි කියන්නේ. ඒක විතර ඉස්මත් උනේ. ඇයි මේවම මේ කියලා සම්මර්ෂණයක් නෑ. බලන්නකො ප්‍රායෝගිකවම සක්කාය දිට්ඨිය දුන්න නඩපිල්ලක් ඉස්මතු වෙන හැටි. මේ මම මැදිහත් වෙලා මේ කරන දැඟලිල්ල පස්සේ කළා. ඒ ධර්මයට යමුනහම. අන්න එකයි ධර්මයෙන් හේතු කරගෙන ධර්මයෙන් ඊතර වීමක් තියෙන්නේ. නැත්නම් අපට ඒවා නිට්ටයව ලැබිලා. ඒකයි මේ අපි අර අපිට තුල හැම වෙලෙම තියෙනවා සත්‍ය ගවේෂී කියන එකට එහා ගිහලා වංචනික ගතිය. අය හරියට අහන්නේ නෑනේ. ඕච සෝතෝ නෑ. ඕච සෝතෝ වුණා නම් ප්‍රායෝගිකත්වයේ මට කරන්න කියනව නම් ඉතින් මම ඉඳලානේ මේ සක්කාදිට්ඨිය තියාගන්නේ. ප්‍රායෝගිකත්වයකට පෙන්වන්නේ. දැන් අපිට පස්සේ කියනකොට ඇහැ රූපය කියන කාරණාව අපිට කොහොමද යොමු වෙන්න තියෙන්නේ? ප්‍රායෝගිකත්වයක් එක්කනේ. මම යොමු කරන එක ඇත්තටම ඒ කාරණාවට යොමු වීමක් තියෙන්නේ. ලැබීමක් නෙමෙයි යොමු වීමක්. අපට ලැබීමක් ඕන යොමු වෙනවා කියන්නේ. ඒ කියන්නේ අපට අර එච්චරටම සක්කාය දිට්ඨිය කියන එක තර වෙනවා. සක්කාය දිට්ඨිය. ඒ අර ධර්මයට අනුගත නොවන නිසා. එහෙනම් බලන්න මේ ස්පර්ශය දැන් මම ස්පර්ශය ඔබට කිව්වේ මේ ඇස රූප කියන කාරණාව කියන එකත් එක්ක මේ පස්සේ කියන එක. මේ තුන එකතු වීමට පස්සේ කියන්නේ. දැන් මෙතන හොඳට මතක තියාගන්න. මෙතන මේ විඥානීය හොයන එකක් නෙමෙයි තියෙන්නේ. බුදුරණන් වහන්සේ පෙන්නනවා පස්සේ කියන වචනේනේ මේ ගැටීමක් ලැබීමක් හම්බවීමක් කියන්නේ මේ කාරණාවනේ කතා කරන්නේ. ඒ කියන්නේ පස්සේ එන්නේ දුකක් සැපක් අදුක්කම සුඛයක් නැත්නම් වේදනාවක් පස්සේ එන්නේ. පස්සේ එන්නේ හඳුනා ගැනීම. පස්සේ එන්නේ සකස් වීමක් චේතනාවක්. පස්සේ එන්නේ දැන් ලෝකේ අපි ඉස්ලාම ගත්තොත් ඉතින් පස්සේට විඥාන හේතු වෙනවා. හත්වදසුට පැහැදිලි කරන පස්සේ එන්නේ විඥානියක් කියලා.
මොකද විඥානයේ නාම රූපත්‍ය පස්සේ අදාළයි. ඒතර පස්සේ එන්නේ. හැබැයි ඒ කරුණ හොයන්න ගියාම පස්සේ හොයනකොට අන්න ඒ වගේ අනිත්‍ය භාවය තමයි නිර්වචනය වෙන්නේ. ඒක ඒ පැත්තෙන් හොයනකොට. දැන් පස්සේ ගැන හොයගෙන යනකොට අවංකවම මූලික අපට ඕනකමක් තියෙනවානේ අර එකතු වීම කියන නිර්වචනය නැත්නම් මේ හම්බ වීම කියන කාරණාවට බුදුරණස් එකතු වීම කියන නිර්වචනය දුන්නේ ඒකේ මූලික දේ හොයන්න යන්නේ නැතිව අපි දාගත්ත සිද්ධාන්ත කරුණක් ගන්නවා. දැන් ඇත්තටම ගත්තොත් ඇහැ රූප විඥානයේ අසත් රූපපතිතා විඥානයේ කියන කාරණාවේදී පස්සේ කියන කාරණාව හොයන්න අපි යනවා නම් අපිට විඥානයේද හොයන්න ඕනද ඇහැද හොයන්න ඕනද? හොඳට හිතලා බලන්න. කන සද්ද විඥාන එකතු වීම පස්සේ කියනවනම් කනට සද්දේට විඥානෙත් නෙමෙයි පස්සේ කියන්නේ. කන සද්ද විඥානේ එකතු වීමට පස්සේ කියන්නේ. නාසයේ ගන්ධේ විඥාන එකතු වීමට පස්සේ කියන්නේ. මේ නාසයටත් නෙමෙයි ගන්ධයටත් නෙමෙයි විඥාණයටත් නෙමෙයි පස්සේ කියන්නේ එකතු වීමට. එහෙනම් අපි හෙවිය යුත්තේ විඥාණයේද සද්දේද කනද? හොඳට හොයලා අපිට හොයන්න තියෙන විඥාණය නෙමෙයි කන. වෙන එකක් හොයන්න බෑනේ. කන හොයන්න ගියාම කන හම්බෙන්නේ නැහැ නාම රූප හොයන්න ඕනේ. අපි මොකද කරන්නේ සිද්ධාන්තයක් දාගත්තා. මොකද අපි හිතන්නේ මේ කරුණු තුනට ස්පර්ශය කිව්වා කියලා. නෑ නෑ මේ කරුණු තුන එකතු වීම ස්පර්ශය කියන්නේ. සංගතියට. එකතු වීමට. එකතු වීමේ ප්‍රධානද අපි උදාහරණයක් කියමු මම මේ අපේ මෝඩකමට අපි ලෝකෙන් තේරුම් ගන්න ඕන නිසා මම කියන්නේ. දැන් අපි හිතමු උණු වතුර ටිකකට තේකොළ ටිකක් දාලා සීනි ටිකක් දාලා තේකක් බොනවා. තේක බොනකොට උණු වතුර ටිකකට සීනි ටිකක් දාලා තේක බොනකොට උණු වතුර ටිකට තේක කියන්නේ තේකොළ ටිකට තේක කියන්නේ නැහැ. සීනි ටිකට තේක කියන්නේ නැහැ. මේ කරුණු තුනම එකතු වුණාමයි තේක කියන්නේ. හැබැයි කරුණු තුනට නෙමෙයි තේක කියන්නේ. එකතු වීමට තේක කියන්නේ. එතකොට රසයක් තියෙනවා. තේකේ රසය. දැන් අපි මෙතනදී නම් දැන් අපි මම මේ සාමාන්‍ය තේරුම් ගන්න කිව්වේ මේකෙදි ප්‍රධාන කාරණාව හැටියට අපි කරුණු තුනම හොයන්න යනවට වඩා හොඳට බලන්නකො ඉතලා. කරුණු තුනම හොයන්න යනවට වඩා තේකේ රස විදිහට අපි හොයන්නේ තේකොළවල කියන කාරණේ ප්‍රධාන වශයෙන්. තේකොළවල කියන්නේ. උණු වතුරත් රසය තියෙන්න ඕනේ. සීනි පදමට වටෙන්නට ඕනේ. හැබැයි සීනි පදමට උණු වතුර රසය තියෙන මේ දෙකට වඩා රසයට ප්‍රධාන වෙනවා තේකොළ කියන එක. ඒක හොයනකොට තව දේවල් හොයන්න වෙනවා. ඒක හොයනකොට තව දේවල් හොයන්න වෙනවා. හරියටම හම්බුණා නම් කන ගැන හම්බ වෙනවා කියන්නේ වැටහුණා නම් නුවණට සද්දය දැන ගැනීම හම්බ නොවේද? ඒ කන හොයාගන්න බෑ නිව නැතු. හැබැයි පස්සේදී හොයන්න පටන් ගන්න කන. ඇහැ. වෙන එකක් නෙමෙයි. අපිට සිද්ධාන්තයක් දාගත්තු සිද්ධාන්තය හොයන්න වෙනවා. ඉතින් ඒක නිසා අපි බලන්න ඕනේ එහෙනම් මේ මට ඉස්සලාම මේ අර මුලින් කියපු කරුණාවට වැඩිපුර අවධානය දෙන්න. අපි මනෝපවිචාරයක් හැටියට දා ගන්නවා කියන එක. ඉතින් මේක ගැන අපි තව හෙට දවසෙත් සාකච්ඡා කරමු මේ ස්පර්ශය පිළිබඳව මේ ටිකම. ඉතින් ඒ නිසා අද මේ කතා කරපු ටිකේ ඔබට දැන් තියෙන ප්‍රශ්නයක් අහන්න අවස්ථාව. දෛතරුව සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අපිට හම්බුණ දේ වේදනාව. ඒතර වේදනාව කුමක් ප්‍රත්‍යින්ද කියලා හොයනකොට තමයි ඇහත් රූපයක් නිසා විඥාන ඒ තුන එකතු වීම ස්පර්ශය. ඇහත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි, ස්පර්ශයත් අනිත්‍යයි. ඒක මානසික හැර වෙන හම්බෙන ක්‍රමයක් නෑ. දැන් ඒ වගේ අදහසක් ඉස්මතු වෙන එකද අර නන්දකුවාද සූත්‍රයේ දෙන උපමා දෙක ගත්තාම මට මතක් වුණේ.
පහනත් අනිත්‍යයි, තෙලුත් අනිත්‍යයි, වැටිත් අනිත්‍යයි නම් ආලෝකයේ නිත්‍ය වන්නේ කෙසේද කියන වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්න තෙරුවන් සරණයි. එතනත් පැහැදිලි කරන්න ඇත්තටම දැන් ඒ අනිත්‍ය භාවය හැබැයි අනිත්‍ය භාවය කියනකොට හම්බ වෙන්නේ නැති එකක්. දැන් අර ද්විතීය දසුතිත් ඒකමනේ කියන්නේ. අනිත්‍ය භාවය කියද්දී හම්බ වෙන්නේ නැති එකක්. අපට හම්බ වෙනවා නම් මනසකින් හරි ඒක ඇත්තටම හම්බ වී ඒ කියන්නේ ඒකේ නුවණ නෙමෙයි. ඒක මනෝපවිචාරයක් වෙලා එහෙනම් හම්බ වෙනවා කියන නිර්වචනයේම නිත්‍ය වෙලා දැන් අපට ලෝකයේ ඇත්තටම ප්‍රකටත් වේදනා සමෝසරණ සබ්බේ ධම්මානි. එතකොට එහෙනම් ඒකත් එක්කනේ යමු වෙලා තියෙන්නේ. එතකොට ඒකත් එක්ක යමු වුණාම අපි පස්සේ අපි ඇත්තට මේක පස්සේ හොයන්න ගියොත් එහෙම ඒ පස්සේ හොයන්න ගියා අපට ඒක හම්බ වෙලානේ. ලැබිලානේ මමත් එක්ක මේ මම වෙමි කියලා ලැබිලානේ. කියන්නේ නිත්‍යයි කියලා අරගෙනනේ. එහෙනම් හේතු ටිකක් බුදුරන් වහන්සේ පෙන්නනවා හම්බවීමක් කියන එකක් නෙමෙයි සද්ධාවෙන් යොමු වීමක් කියන එකකට. ඒ තමයි ඇහැ රූප විඥාන කියන එක. කන සද්ද විඥාන කියන ඒ තුන එකතු වීම කියන ටික. ඒකතු වීම නිර්වචනයේට. දැන් මේ විදිහට හිතනකොට බලන්නකො මේවා කරුණු 12ක්ද නැතු එකක්ද බලන්න අපි හිතන්නේ ගොඩක් අර මේකෙන් පස්සේ මේකෙන් පස්සේ මේක ඔය න්‍යාය අපිට කොච්චර ගියත් එනවනේ ඇතුළට. දැන් මෙහෙම හිතනකොට බලන්නකො මේක එකෙන් පස්සේ එකක්ද එහෙම එකක් දෙන්නේ නැහැ. එතකොට එහෙනම් දැන් මේ එකතු වීම කියන කාරණාවනේ අපට ලැබිලා දැන් අපට ලැබිච්ච දේ කියන්නේ කතා කරන්නේ හොයන්න යන්නේ ලැබිච්ච දෙයක් ඔස්සේනේ. හැම එකම. එතකොට මෙන්න මේ පස්සේ කියන කාරණාව කුතෝ නිච්ඡම් භවිස්සති. හැබැයි හේතු ටික හම්බෙන් දැන් අපි ගත්තොත් අර නන්දකෝවා සූත්‍රයේ තෙලොත් වැටියක් සිලුවත් කියන කාරණාව අපට ඒ නිසා හටගන්න තෙලොත් වැටියක් සිලුවත් නිසා හටගන්න ආලෝකයෙන් අපිට නිකන් ආලෝකය අනිත්‍ය වගේ කියලා හිතෙනවා. නමුත් ඒකේ අහන්නේ තෙලොත් වැටියක් අනිත්‍ය නම් ආලෝකය කෙසේ නිත්‍ය වන්නද? ආලෝකෙ නිත්‍ය වෙන්න බෑ කියන එකනේ. දැන් තෙලොත් වැටියක් සිලුවත් කියන එක ගහක් කඳත් පොත් මේ අතුත් කියන එක මෙන්න මේ කාරණා ටික බලන්න වෙනව නේද? අනිත්‍ය වෙන කාරණා. දැන් අපට ඒකෙදි ලැබීමක් එක්ක හම්බුණා නම් ඒකට නිත්‍ය කියලා ලේබල් අනිත්‍ය කියලා ලේබල් එක දැම්මම නිත්‍ය වෙලා. දැන් චක්කු සූත්‍රය පැහැදිලි කරනවා චක්කුං අනිච්ඡං සද්ධාති අදිමුච්ඡති සද්ධානුසාරී හොති. එතකොට චක්කුං අනිච්ඡං කියනකොට අනිත්‍ය වූ ලැබෙන අනිත්‍ය වූ ඇහැක් නෙමෙයි. ඇස අනිත්‍යයි කියන එකයි. අනිත්‍ය වූ ඇහැක් කියනකොට ඇහැ තියෙන එකට ලේබල් එක විතරයි අනිත්‍ය කියලා දාලා තියෙන්නේ. ඇහැ අනිත්‍යයි කියනකොට එහෙනම් ඒ අනිත්‍ය කියන කාරණාව සම්මර්ෂණයත් එක්ක අර අනවටස සූත්‍රවල තියෙන්නේ. ඒ අනිත්‍ය ඒ විදිහට යමුනාට පස්සේ ඒක ඒ විදිහටම අනිත්‍ය කියන කාරණාව ලැබීමකින් තොරව මම යෙදෙන්න බෑනේ. ලැබුණා නම් මටනේ මගේ මනෝපවිචාරයක්නේ. එහෙම නොයේදී අන්න අනිත්‍යයි කියන එක. අන්න ඒ හේතු. දැන් අනිත්‍ය හේතුනේ. ඒ හේතුයෙන් ලැබිච්ච ඵලය. ඇයි ඵලය ගැන කතා කරන්නේ? ඇයි දැන් ඵලයේ එක්කනේ අපි යමු වෙන්නේ. මම නිත්‍ය වශයෙන් මට ලැබුණ ඵලයේ එක්කනේ අපි හොයන්න පෙළඹෙන්නේ. එහෙනම් අර බුදුරණවහන්සේ හේතු ගැන කතා කරා. ඒකයි උපතිස්ස පරිබ්‍රාජකයාට යේ ධම්මා හේතුපබවා. හේතු කුළු ගැන්වීමෙන්දී උපතිස්ස පරිබ්‍රාජකයාට ධම්මස පහළ වුණේ. හේතු කුළු ගැන්වීමෙන්දී. හැබැයි ධර්ම කියන ස්වභාවයේ කාරණාව එකයි කතා කරන්න යන්නේ. ලැබෙන මේ ප්‍රායෝගික කියන කාරණාව. හැබැයි ඒකේ හේතු ඉස්මතු ගන්න. හේතු ඉස්මතු කරන්නේ මේ හේතු අනිත්‍යතාවය. හේතු අනිත්‍ය වූ හේතුත් එක්ක කතා කරන්නේ. නිට්ටය වූ හේතුත් එක්ක නෙමෙයි. ඒකනේ මේ පටිසමුප්පාද අවිද්‍යාව මුලින්ම තියෙන පටන් ගන්න. නිට්ටය හේතු වුණා නම් නිට්ටය හේතු කියන්නේ ලැබුණා. මට ලැබුණේ. ඒ ලැබුණා කියන්නේ මට ලැබුණේ. හම්බුණා කියන්නේ මට හම්බුනේ. ඔන්න ඔය කාරණාව නොයේදී අන්න ඒක තමයි පැහැදිලි කරන්නේ. ඒකට එහෙනම් මේ පරියාය ඒ විදිහට හම්බෙන්නට ඕන. තෙරුවන් සරණයි.
පෙරවසන්නේ සානස මේ දැන් සලායකට කතා කරද්දී ඒ ස්පර්ශය කතා කරද්දී සානස ආධ්‍යාත්මික ආයතනය බාහිර ආයතනය දෙක රූපේ කියලා දෙකම කතා කරනවානේ. එතකොට සානස සලායතන කියද්දී එතන ආධ්‍යාත්මික බාහිර කියලා දෙකක්ද නැත්නම් ආධ්‍යාත්මික කියන එක කියන්නේ ඇස කියන එක විතරද පැහැදිලි කරගන්න සර්. තෙරුවන් සරණයි. බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ ඇහැ විතරයි. දැන් ඇත්තටම බලන්නකෝ මේක ඇත්තටම ප්‍රායෝගික කොච්චර ප්‍රායෝගිකද කියන්නේ ඇසයි රූපයයි දන විඥානය එකතු වීමෙන් ස්පර්ශය. දැන් මේකෙදි හෙවි යුත්තේ හේතුව හැටියට හෙවීමේ අවශ්‍යතාවය. ඇහැ හේතුව හැටියට හෙවීමේ අවශ්‍යතාවය ඇහැ. දැන් මේ හොයන වැඩ තියෙන සිද්ධාන්තයක් නෙමෙයි. තියෙන සිද්ධාන්තයක් නෙමෙයි විචක්ෂණයට යොමු වීම. තියෙන සිද්ධාන්තයක් වුණා නම් ඒක ඒකාන්තයෙන් හරි තියෙනවා. දැන් ඇහැනේ හොයන්නේ. ඇහැ හොයන්නේ. මොකද මේක දෙකක් එක්ක කතා කරනවානේ ඇහැ රූපය කියලා. ඇහැ හොයන්නේ. හැබැයි ඇහැ රූපයෙන්තරව කතා කරන්න බෑ. ඒක වෙනම පරියායක්. නමුත් පටිසමුප්පාද පරියායදී හොයන්න තියෙන්නේ අපිට රූපය නෙවෙයි. ඇහැයි රූපය එකට තියෙනවද නැද්ද කියන එකක් නෙවෙයි ඇහැ. ඇහැ හොයද්දි ඇහැ හම්බෙන්නේ නැහැ. ඇහැ හොයද්දි නාම රූපේ හොයන්න වෙනවා. දැන් ඇහැ හොයන්න පටන් ගත්තාම ආයි නාම රූපේ හොයන්න වෙනවා. නාම රූපේ හොයන්න පටන් ගත්තාම විඥානය හොයන්න වෙනවා. ඔන්න ඔය විදිහට යමු වෙලා තියෙන්නේ. එහෙනම් දැන් පස්සය කියන කාරණාව හොයන්න යමු වෙනකොට මූලිකම දේ රූපයක් කතා කරන්න කියන කාරණා සද්දයක් කතා කරන්න කියන කාරණාව නෙමෙයි නේදන්නේ කන කියන එක යමු වීමනේ. මූලිකම දේ කන. දැන ගැනීම කොහෙද? කනේ. ශබ්දය අයිති කොහොමද? කනට. එහෙනම් ප්‍රධානම හේවිල්ල කන. එහෙනම් කන ගැන හේවිල්ල. අන්න සලායතන ගැන හේවිල්ල. හැබැයි දැන් මේකෙදි නෑ කියලා තියනවා කියලා. නෑ තියනවා නෑ කියන්න බෑ. මොකද නෑ කියන්න බැරි. කනක් ශබ්දයක් කතා කරන්න බෑ. තියනවා කිව්වොත් එහෙම. එතකොට මේ දැන් මේ හොයන්න යන්නේ මේ කන හැබැයි රූපයකුත් එකේ තියෙන. ඒතකොට කනයි රූපය එකතු වීමෙන් කියන යෙදිල්ල යෙදෙන්නේ නැහැ. කනයි සද්දය එකතු වීමෙන් කනයි සද්දය එකතු වීමයි කනේ දැන ගැනීම කියන යෙදිල්ල යෙදෙන්නේ නැහැ. කනයි සද්දය එතකොට ඒක එහෙනම් මේවා දෙකක්. දෙකක් වුණාට අන්න එකයි මේ පටිසමුපාද න්‍යාය පෙන්වන්නේ මොකද්ද? මේ ඇති කල්ලි මේවි කියලා ආර න්‍යාය. මේ ඇති කල්ලි මේවි. එතකොට හම්බ වීමක් දෙන්නේ. එහෙනම් මේ පටිච්චසමුප්පාද සලආයතන පෙන්වන්නේ ඇස රූප කන සද්ද නැහැ ඇස කන නාසය දිව කය මන ඔකයි සලආයතන. ඒ සලආයතනට හොයන්නේ නාම රූප. එයි මේ ප්‍රායෝගික 100%ක් ප්‍රායෝගිකයි ධර්මය. 100%ක් කියන්නේ එහෙමක් කතා කරන්න බෑ සිද්ධාන්ත හැටියට. සිද්ධාන්තයකට කතා කරන්න ගියොත් හම්බ වෙලා තියෙන දෙයක් නිත්‍ය වූ ධර්මයක්, සාසද වූ ධර්මයක්, පවතිනා වූ ධර්මයක්, ඇත්ත වූ ධර්මයක්. ඊතර වෙන පහුරක් වෙන්නේ නැහැ. ඊතර වෙන පහුරක් වෙන්නම් සම්පූර්ණයෙන් ඒ පැහැදිලි කිරීම ප්‍රායෝගිකත්වය. අන්න ඒකයි ස්මතය. එහෙනම් එතන පැහැදිලි කරන්නේ සලආයතන කියන්නේ ආයතන හයක්. ඒ තමයි ඇස කන නාසය දිව කය මනස. ඒ අර ප්‍රායෝගිකවම යෙදිල්ලත් එක්ක. තෙරුවන් සරණයි. තෙරුවන් ස්වාමීන් වහන්සේ මේ අර එතන ඉස්සලා ස්පර්ශය කතා කරද්දී කිව්වේ චක්කුංච පටිච්ච රූපේසු උපජේ චක්කු විඥාන තින්නං සංගති පස්සෝ. ඒ ස්පර්ශයේ අර්ථකථනයනේ දැන් ඊළඟට මදුපිණ්ඩික සූත්‍රයේ ඔබ වහන්සේට මතකද ඊළඟට තියෙනවා ඒකටම පස්සේ තියෙනවා ඊළඟට චක්සුස්මින් සති රූපේ සති චක්කු විඤ්ඤාණ සති පස්ස පඤ්ඤප්ති පඤ්ඤා පෙස්සති තානමේතං විජ. අන්න එතන තියෙන තානමේතං විජ කියන්නේ තනවීමක් විද්‍යමාන වෙනවා කියන එකත් එක්කනේ. එතකොට ඕකේ අනිත් පැත්තක් කතා කරනවා. එතකොට අර ඒකාන්ත සිද්ධාන්තයක් නොවි පඤ්ඤප්තිය පඤ්ඤාපෙස්ස කියන එකත් එක්ක එතන අපිට මොකක් හරි තව වහන්සේ කියලා දෙන්න පුළුවන් ඩාඩියක් ඒකත් දැක්කලා තේරුම් ගන්නයි. තේරුම් ඔව් ඇත්තට මෙතන පැනවීමක් කියන කාරණාවක් කියනවනේ. චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥාන සති චක්කු සම්පස්සේ පඤ්ඤාපෙස්සති. පැනවීමක්. එතකොට අසති භවයෙන් පැනවීමක් එදිලා නැහැ. නැති කල්ලි
අසති බවත් එක්ක. එහෙනම් තියෙන සිද්ධාන්තයක් ඇත්තටම අපි ඊතර නොවුනත් නැතත් මේ ස්පර්ශයෙන් තමයි මේක හටගන්නේ, අලායතනෙන් තමයි මේක හටගන්නේ. ඔන්න ඕක තමයි ලෝකයේ තියෙන තියරිය. එතකොට එතනදිම කියවෙලා ඉවරයි ලෝකයේ තියරියක් තියෙනවා. ලෝකයේ තියරියක් තියෙනවා නම් තියරියක් තියෙන කෙනෙක් ලෝකයක් තියෙන්න ඕනනේ. එහෙනම් මේ බොරු වැඩපිළිවෙලක් නෙමේ බ්‍රහ්මචර්ය වාසයේ. දැන් බලන්න ගෝමයේ පින්ඩෝක්ම සූත්‍රය පැහැදිලි කරන මේ ලස්සන විග්‍රහයක් ඊළඟ සංයුත්තනිකය ඉවරනේ දෙනවා ඒක. මේ රූපේ මොනවා හරි දෙයක් මොනවා හරි රූප වේදනා සංඥා සංකාර වල තියෙනවනම් නිත්‍ය වූ මොනවා හරි කියන්නේ හම්බ වෙන දෙයක් හම්බ වෙලා තියෙනවනම් මේ ගොම පිට තරම් හරි හරයක් තියෙනවනම් මොකටද බ්‍රහ්මසර වසන්නේ කියනවා. අර්ථයක් නේ. එතකොට සත්‍ය වූ સિદ્ધාන්තයක් තියෙනවනම් ඉතින් ඒ સિદ્ધාන්තෙක ඉන්න පුළුවන්. මොකටද බඹසරක්ද? එතකොට බලන්න මේ නැති වෙනවා කියන එක. නැත්තම් මේ සත්‍ය වූ දෙයකින් අපි ඒකට යොමු වෙලා අපි ඉන්නවා කියන එක. මේ සියල්ලක නිස්සභාවය යන මේ සියල්ලම පඤ්ඤාපෙtti. දැන් බලන්නකො මහා නිදාන සූත්‍රයේ නාම රූප විඥාන අඤ්ඤ ප්‍රත්‍යතාවයෙන් මොකද වෙන්නේ? පඤ්ඤාව චරය. ප්‍රඥාවේ හැසිරීම මේ සියලුම දේ එතකින්. එතකොට එහෙනම් ඒ පැහැදිලි කරලා දෙන හැම එකම තියෙන්නේ පැනවීමක් ප්‍රඥප්තියක්. මේක සත්‍ය දැන් සත්‍ය સિદ્ધාන්තයක් කියනකොට අපි ලෝකේ වැරදි ධර්මයේ හරි කියන්නේ පහුරක් නෙමෙයි නිට්ටයව තියෙන එකක්. අලගත් උපමයක් කියන්නේ පහුරක් උපමා කරගත් එකක් නෙවෙයි තවත් වූ දෙයක්. තවත් යොමු වෙන දෙයක්. අර ප්‍රායෝගිකව විමර්ශනීය ඉස්මතු නොවීමත් එක්ක අපට යම් સિદ્ધාන්තයක් ස්ථිරව කියලා ගත්තා. ප්‍රායෝගික අන්න ධර්මයේ ඇහෙද්දි ප්‍රායෝගිකත්වයේ ඉස්මතු නොවෙනකොට ධර්මයේ ඇහෙද්දි ප්‍රායෝගිකත්වයේ ඉස්මතු වෙනවා. ප්‍රායෝගිකත්වය මොකද? යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරයේ යෙදීමමයි ධම්මානුධම්ම මම නෙමෙයිනි කරන්නේ. අපි මමනේ කරන්න යන්නේ. යෝනිසෝ මනසිකාරයේ ඉස්මතු වෙනකොට මොකක්ද තියෙන්නේ? ධම්ම අනුධම්ම ප්‍රතිපදාවක්. ධර්මයට අනුධර්ම ප්‍රතිපදාවක්. ඒකේ මොකද සිද්ධ වෙන්නේ? ඊතර වෙනවා. ධර්මයට අනුධර්ම ප්‍රතිපදාව ඊතර වෙනවා. ඒක කිසි විදියකින් මට සම්බන්ධයක් නැහැ. අපට තියෙනවා ධර්මයේ කියලා સિદ્ધාන්තයක්. ධර්මයේ સિદ્ધාන්තයක් වෙන්නේ ධර්මයේ ඇහෙද්දී ඒ ඇහෙන කාරණාව යෝනිසෝ මනසිකාරයේ කියන ප්‍රායෝගිකත්ව ඉස්මතු නොවීමත් එක්ක. එහෙනම් ඒකනේ බලන්න මේ එක පදයක් එක දහම් පදයක් ඉගෙන ගන්න කොච්චර ගැඹුරු නුවණක් එන්න ඕනද? නැත්තම් අපි අර දැනුම් සම්භාරයක් නිත්‍ය වූ දැනුම් සම්භාරයක්. දැන් අපි දන්නවා ලෝකේ ගත්තොත් ලෝකේ තියෙන න්‍යායවල විද්‍යාඥයන් ගණිතඥයන් හොයාගත්ත න්‍යායවල සත්‍ය સિદ્ધාන්ත අපට ඕන තැනකට එක ගලපන්න පුළුවන්. බුදුරණවහන්සේගේ ධර්මයේ සත්‍ය સિદ્ધාන්තයක් කියන එක නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේ ඊතරණ පරයයක්. ඊතරණ පරයයකදී යමක් අල්ලගත්තා නම් ඒ අල්ලගත්ත දේ ඊතරවන විග්‍රහයක් නොවෙනවා නම් ඒකනේ පවත්ව ගන්න. එහෙනම් නිවීමක් ලෝකේ කතා කරන්න බැරි වෙනවා සෝතපන්න වීමක් විතරයි. නිවීමක් කතා කරන්න බැහැ. එහෙනම් ඒ සෝතපන්න වීම කියනක ලෝකේ තියෙන සාස්වත වූ දෙයක්. ඒකනේ ඒ සත්‍ය වූ સિદ્ધාන්ත එක්ක අරූපාවචර සමාධිය වලට යන්නේ. ඒ සත්‍ය වූ સિદ્ધාන්ත එක්ක තව එක එක දේවල් වලට යන්නේ. ඒ සත්‍ය સિદ્ધාන්තයක් එක්ක. හැබැයි ඊතරණ පරියක් එක නෙවෙයි. ඉතින් මේ සියලුම දේවල් ප්‍රඥප්ති තමයි. ඊළඟට මේ ඔය ප්‍රඥප්ති ඊළඟට දැන් මදුපිණ්ඩික සූත්‍රය ගත්තාම මේ ප්‍රපංච මේ ඒ කියන්නේ ඇත්තටම මේ වචන ප්‍රපංච ආදී කරුණු ඊටාම මේ අර මානසික මට්ටම් නැත්තම් මේ අපට ලැබෙන මට්ටම් දැන් සලායතන දැන් අර ගන්නවා කොට්ටි සූත්‍රේ ප්‍රපංච නොකිරිල්ල ප්‍රපංච කිරීමක් කියනවා. නිරෝධයෙන් යමක්. ඇයි ප්‍රපංචයක් යමෙක් ඉඳලා ප්‍රපංච බවක් හම්බෙලා. සලායතන කියලා ලැබීම කියන්නේ ප්‍රපංච බවක් හම්බෙලා. බුදුරණවහන්සේ පෙන්නන්නේ සලායතන ලැබීම නෙමෙයි ප්‍රත්‍යක්. ප්‍රත්‍යෙක ප්‍රපංච බවක් නෙමෙයි හම්බෙන්නේ. සලායතන ලැබීමයි සලායතන ප්‍රත්‍යයයි කියනකොට ප්‍රත්‍ය මාර්ගයේ ලැබීම ප්‍රපංචයක්. එතකොට ඒ ලැබීම ප්‍රපංචයක් කියන කාරණාව අපි අගන එක සත්‍ය સિદ્ધාන්තයක් ඇටියට. හැබැයි සලායතන ප්‍රත්‍ය කියනකොට මාර්ගය සලායතන ලැබිලා නෙමෙයි. එතන අවිද්‍යාව ප්‍රතිපදාව අවිද්‍යාවෙන් කියලා හම්බෙලා ප්‍රතිපදාවක් හම්බෙලා ඊතරන මාර්ගයක්. ලැබීමක් නෙමෙයි. හැබැයි සේකයාට ලෝකේ මොකද වෙන්නේ?
ලෝකයේ සේකයට ලැබීමක් තියෙනවා සංඥාව අනිත්‍ය වෙලා. හැබැයි එයාට ප්‍රපංචයක් තියෙනවා. සංඥා හැබැයි ප්‍රේකීය ප්‍රතිපදාවක් යනකොට ප්‍රතිපදාව දැන් අපිට හිතෙනවා ඉන්න කෙනෙක් නැති වෙනවා. ඔන්න ඉන්න කෙනෙක් නැති වෙනවා. එහෙම වුණාට පස්සේ එක වෙලාවක තියෙනවද නැද්ද? අපිට හරි අමුතු ප්‍රශ්නයක් එනවා. නේ ඒ ප්‍රශ්නේ එන්නේම අපිට ඉන්න කෙනෙක් මාර්ගය යනවා කියන එකට. අපේ පැත්තත් එක්ක ගියා. ඉන්න කෙනෙක් මාර්ගය යනවා. ඒ නිසා මාර්ගයක් දෙන්නේ අනික් කියලා ඉන්නවා. හැබැයි ප්‍රපංච කියන කාරණාව ඉදලා තියෙන්නේත් පැවැත්ම කියන කාරණාව එකමයි. ප්‍රපංච නිරෝධය කියනකොට ප්‍රපංච නිරෝධය ප්‍රඥාවෙන් දකින්නම ප්‍රපංච නිරෝධය සාක්ෂාත් වීම නිවුණා. ඒ නිසා ඇත්තටම මේ පුදුමාකාර මේ ගැඹුරු දහම් පරයයක් බුදුරණවහන්සේගේ තියෙන එක අසාමාන්‍ය ගැඹුර. ඒකට වෙන වචනයක් දෙන්න දෙයක් නෑ. බුදු කෙනෙකුගේ බුදුමුවින් අවබෝධ කරගත්ත සත්‍ය ධර්මයට ගම්භීරයි කියලා නිර්වචනයක් එන්න තරම් අවබෝධ නොකරගත්ත කෙනෙක් නෙමෙයිනේ. අවබෝධ නොකරගත්ත කෙනෙක් නම් එනේ ඒක සාධාරණයි. ඒ කෙනෙකුට අවබෝධ නොකරගත්ත කෙනෙකුට ඇහෙන දෙයක කියන්නේ. අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන මන්දෝත්සාහය වුණේ තමා තුළින්ම ගම්භීර නිර්වචනයක්. ගම්භීරයි කියලා ගැඹුරුයි කියන කාරණාවේ ස්වභාවයක් ප්‍රකට වුණානේ. අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේට අතක්කාවචරයි දුද්දසයි දුරණබෝධයි කියන නිර්වචනයක් ආවනේ. ඒ කියන්නේ කොච්චරනම් එහෙනම් මේ අපි මේ හිතන සරලත්වයට වඩා එහා කී ගැඹිරත්වයක් තියෙනවා. ඒකයි බුදුරණවහන්සේගේ ධර්මය අහන්න ධර්මය ඉගෙන ගන්න මේ නීවරණ රහිත හිතක් අවශ්‍ය වෙන්නේ. ඒකයි බුදුරණවහන්සේගේ ධර්මය ඉගෙන ගන්න කර්මන්නේ මෘදු සිත. ඒ කර්මන්නේ මෘදු කියන්නේ. කර්මන්නේ නැත්නම් දැඩි මෘදු නැහැ. එතකොට නැමෙන්නේ නැහැ ඕන විදිහකට. නැමෙන්නේ නැහැ. ඊළඟට නීවරණයි. එනම් ග්‍රහණය කරගන්න බෑ. කර්මන්නේ මෘදු නොවුනහම අපි මොකකින් හරි හේතු වෙලා අරකට යන්නේ නැහැ. දැන් අරකින් අද්දනවා. අරකින් එහෙන ධර්මයෙන් අද්දනවා. ඇයි මෘදුයි නමන්න පුළුවන්. කර්මන්නේ නමන්න පුළුවන් ඕන පැත්තකට. මෘදු කර්මන්නේ නොවුනහම නමන්න බැරි වෙනවා. ධර්මයත් එක්ක. අන්න එවැනි හිතකට අවබෝධ කරගන්න නෙමෙයි ධර්මයේ අස්සවන්නේ බුදුරජාණන් වහන්සේ. ධර්ම ශ්‍රවණය කරවන්නේ එවැනි හිතකට. මෘදු කර්ම. ඒකට මම හැම වෙලෙම ධර්මයේ හද්ද කියන්නේ. හැම වෙලෙම ධර්මයේ ඉගෙන ගනිද්දී මොකද්ද කරන්න ඕනේ නැත්තේ? තමාගේ ගත් නිර්වුල් බව අයින් වෙන්නට ඕනේ. හැම වෙලෙම අපට අලුත් දෙයක්. අපි හැම වෙලෙම ධර්මයක් අහද්දී අර මෘදු කර්මන්නේ ස්වභාවය ගත්තේ නැත්නම් ඇත්තට මෘදු කර්මන්නේ ස්වභාවය නොවෙන්නත් නීවරණ බවත් හේතු වෙනවා. මෘදු කර්මන්නේ ස්වභාවය ඉස්මතු වුණොත් තමයි ධර්මයට අනුව මේක නැවෙන්නේ. ධර්මයට අනුදම් ප්‍රතිපදාවක් වෙන්නේ. ධම්මනිච්ඡාන කන්තිය වෙන්නේ අර මෘදු කර්මන්නේ වුණාට පස්සේ. ඒ මෘදු කර්මන්නේ භාවය ඇත්තටම අපි තුල ඇති කරගන්න දක්ෂතාවයක් එක යොමු වෙන එක. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අර ඉස්සලා උන්වහන්සේ අර කැරට්ටලේ උදාහරණේ අර සත්‍ය සිද්ධාන්තයක් කියන එකක් නෙමෙයි කියන එක දැන් එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ කියන්නේ ඇත්තටම අර අවිද්‍යාව කියන එකට යථාර්ථ නිර්වචනය අරන් නැතිකමම නෙමෙයි ස්වාමීන් වහන්සේ ඒක වෙන්නේ හිත දැන් අඥානකමක් නෙමෙයි දුක්ඛේ අඥානම් එහෙමනේ කියන්නේ. එතකොට දැන් වැටහීමක් වෙන තැන එහෙම ස්වභාවයක් පිළිටන්න බෑනේ එතකොට. නැත්නම් මොකද අඥානයක් තේරෙනවා කියන්නේ අඥානයක් කතා කළ යුත්තක් ඉතුරු වෙන්නේ නැහැ එහෙම වුණොත් එහෙම. දැන් එහෙම නැතුව සත්‍ය සිද්ධාන්තයක් වුණොත් එහෙම දැන් අර ධර්මයේ ගුණේ එහිපස්සික කියන එක එන්නේත් නැහැ. සම්බ සංකාර සමති කියන එක එන්නේත් නැහැ. දැන් අපි අර ඒ කාලේ කෙනෙක්ගේ උදාහරණයක් ගත්තොත් දැන් මේ අර විශාකාසිත දේවිය හරි කවුරු අඬ හිටියද දැන් බුදුහාමුදුරුවෝ එයාට සිහිය උපද්දර දෙන වෙලාවේදී ධර්මයේ ගුණය ධර්මයෙන් කතා කරන එහිපස්සික ගුණය ප්‍රකට වෙන්න එක. ඒක දැන් සත්‍ය සිද්ධාන්තයන් නම් ඒත් අඬන්නම ඉන්න වෙනවා. ඒකවල. හරි. දැන් තියෙන එක එහෙම බේරෙන්න බෑනේ. මීමක් වෙන්නේ නැහැ. හැබැයි අර එහිපස්සික ගුණය ඉස්මතු වෙනවා නම් ධර්මයෙන් කතා කරන එයාගේ පැවැත්ම එතනින් ඊතර වීමක් වෙන්න එපා. එතකොට අර සත්‍ය සිද්ධාන්ත කියන කතන්දරයට එහා කියලා අර يعني සත්‍ය නොදැකීමෙන් සකස් වෙච්ච වැඩකුල කියන්නේ අඥාණයෙන් සකස් වීමක් මිසක් එහෙම කියන්නේ ප්‍රඥා ඉපදීමක් ප්‍රඥා කියන්නේ
භාවිතා වෙන ස්වභාවයකදී මේක කතා කරන්න බෑ කියන එක එතන අපිට පොඩ්ඩක් අතරින් එනවා නේද සෝමන සෝමන දායකයක් උදේ කියන්නේ සරණ සරණයි. ඔව් ඇත්තටම මේ ඒ පැහැදිලි කිරීම තුළින් ගොඩක් ගැඹුරු පරියාකිකෙන් අපි අර වෙලේම මේ අඥානකම කියලා දාගන්නේ අපි ලේබල් එකකට මේ ඇස රූප කියන එකටත් ලේබල් එකක් මනෝපවිචාරයක් දාගන්න එකේ අඥානකම කියන එකට සම්පූර්ණයෙන් දාගන්න එකනේ. හැබැයි මේකේදී සත්‍ය සිද්ධාන්තයක් කියලා හම්බ නොවෙන්නෙම අඥානකම කියන කාරණාව ප්‍රකට වීම කියන්නේ ප්‍රකට වන්නේ කියන එක නෙමෙයි. අඥානකමයි කියලා ලැබීමක් කියන එක නෙමෙයි. ඥානය කියන කාරණාව හිතවිල්ලක් නෙමෙයි. ඥානය කියන කාරණාවමනේ දර්ශනීය මූලාරම්භය වෙන්නේ. සත්‍ය දර්ශනීය මූලාරම්භය. එතකොට එහෙනම් සත්‍ය දර්ශනීය මූලාරම්භයේ ලැබෙන දර්ශනයක් වෙන්න බැහැනේ. සත්‍ය දර්ශනීය මූලාරම්භයේ දුක්ඛ පිරිසිඳ සෙවිය යුත්තක් කියන සත්‍යයත් සමුදය ප්‍රහාණය කළ යුත්තක් නිරෝධය සාක්ෂාත් කළ යුත්තක් මඟ වැඩි යුත්තක් කියන සත්‍යනේ. මේකනේ සත්‍ය දර්ශනය කියන්නේ. එතකොට මේ සත්‍ය දර්ශනයේදී සිද්ධාන්ත වූ සත්‍යයක් කියන කාරණාවක් නෙමෙයිනේ හම්බෙන්නේ. දැන් ඒ හිම අපි දාගන්න ගියොත් සිද්ධාන්ත සත්‍යයක් කියන කාරණාව ඇත්තටම මේ මමෙකුට හම්බ වෙන දෙයක් එක්ක සාස්වත භාවය නිර්වචනීයමයි යෙදෙන්නේ. සාස්වත වූ නිර්වචනයක්මයි යෙදෙන්නේ. මොකකින් අර දැන් ඒකත් එක්කනේ අර පුරුෂකති සූත්‍රයෙන් පැහැදිලි කරන ඊළඟට අර අපට හම්බුනේ මේ නිස්සරණීය සූත්‍රයෙන් පැහැදිලි කරලා පෙන්නපු අරංගුත්තනිකයි 4 ඉවරණේදී හම්බුනේ. එතකොට ඒ වගේ අර අනාත්ම වූ විග්‍රහයක් එක්ක ප්‍රතිපදාවක් යෙදෙන හැටි අනාත්ම විග්‍රහයක ප්‍රතිපදාවක් යෙදෙන හැටි. එතකොට ඒ කෙනාගේ ස්වභාවයත් දැන් පුරුෂකති සූත්‍රය පැහැදිලි කරනවානේ භවයේ නිස්සරණයට කැමැති ඒ කියන්නේ භවයේ පටික්කුලයයි භව නිරෝධයට කැමැත්තමනේ තියෙන්නේ වෙන එකක්වත් නෙමෙයිනේ. හැබැයි මේ මොකද්ද සිද්ධාන්තයක් යමකට තමන් යොමු වීමක් එක්ක මේ අනාත්මයක් හැටියට දකින්නේ. එතකොට තමන් ඉඳලා තමන්ට තමන් ඉදිච්ච බව හම්බ නොවි තමයි ඒ ප්‍රතිපදාවක් එදෙන්නේ. එච්චරටම ඒක ගැඹීරයි. ඊළඟට අපි ගත්තොත් දැන් විභවය කියන වචනේ බුදුරණවහන්සේ තණ්හාවකට පෙන්නලා දෙනවා විභවය කියන එක. තණ්හාව විභවය කියන වචනේ තේරුම නොපැවැත්මක් කියන එකනේ. එතකොට නොපැවැත්මක් කියන එක තණ්හාවකට පෙන්වලා දෙනවා. අර ditthිගත සූත්‍ර ලෝකාවලෝක සූත්‍ර ලස්සන ගැඹුරු විග්‍රහයයි. ඒ වගේම උදාන සූත්‍රයේ පැහැදිලි කරනවා විභවයේ සේකයාගේ විභවයේ නුවණ. සේකයාගේ විභවයේ නුවණ. සේකයා දකින්න පංචපාස්කන්ධ විභවයක් පිළිබඳව. ඒක දැකීමෙන් ඔහු අනාගාමී සෝතාපන්න කෙනා. ඒක යගේ නුවණ. ඒකේ නොපැවැත්ම. එතකොට බලන්න එහෙනම් ඒ කරුණු දෙක එකම වචනේ නිර්වචන දෙකේ ඊතර වෙන සහ පවතින විදිය. හැබැයි දෙකේම අර්ථවත් බව එකයි. හැබැයි ප්‍රතිපදා දෙකක්. දැන් විභවය කියන කාරණාව පැහැදිලි කරනවා භවයෙන් ඉක්මුණා විභවයකට යමු වුණා. හැබැයි භව නිරෝධයකට කැමැත්ත භවයේ පටික්කුල්‍යතාවය. විභවයකට යමු වුණ බව හම්බෙලා නැහැ. දැන් සේකයාගේ පැහැදිලි කරන්නේ ඒත් විභවය නොපැවැත්මක් පිළිබඳ. හැබැයි නොපැවැත්ම සේකයාගේ නොපැවැත්ම හමු වූ නිර්වචනයක් එක්ක නෙමෙයි. පුතඥය නැත්නම් ලෝකයේ නිර්වචනය ලෝකයේ විභවය කියන්නේ තවත් වූ දෙයක් කියන කාරණාව. දෙයක් කියලා කියන්නෙම තව එකකින් අයින් වීම, ඒක නැතිවීම, ඒක නොලැබී එතකොට මැනීමක් වෙලා. ඒ කියන්නේ යමක් මැනලා ඒක නැහැ. සේකයාගේ යමක් මැනලා ඒක නැහැ නෙමෙයි. අන්න එකයි වෙනස. ඒ කියන්නේ ඒ සේකයාට ඒක හම්බ වෙන්නෙම මැනීමක් එක්ක නෙමෙයි. මැනීමක් එක්ක නෙමෙයි කියන්නේ අවිද්‍යාව එක්ක මැනීමක් කියන්නේ මඤ්ඤතියක් තියෙනවනේ. මඤ්ඤතිය කියන්නේ මාමඤ්ඤතියක් මිසක් ඒක මඤ්ඤතියක් තියෙනනේ මාමඤ්ඤතියක්. ඒ තියෙන්නේ. ඒ දෙන්නේ එකට. එතකොට එනං ඒ සකස් වීම කියන නිර්වචනය අදාළ වෙන්නේ මාමඤ්ඤති කියන විග්‍රහයත් එක්ක. සකස් වීම කියන නිර්වචනයේ මඤ්ඤති කියන විග්‍රහයත් එක්ක දෙන්නේ නැහැ. මාමඤ්ඤති කියන විග්‍රහයට සකස් වීම දෙන්නේ. මඤ්ඤති කියන එකට සකස් වීම කියන ඒ නිර්වචනයක් වත් දෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඇත්තටම මේ විද්‍යාව කියන කාරණාව එක්ක අපි මේ හොයන්න යන වැඩපිළිවෙල අපි මේක ඇත්තටම මම කලින් කිව්වා වගේ සම්පූර්ණයෙන්ම ප්‍රායෝගික ධර්මයක්. හැබැයි ප්‍රායෝගික මම ලැබිලා මම කරන ප්‍රායෝගික දෙයක් නෙමෙයි.
ප්‍රායෝගික කියන්නේ ධර්මයෙන් ප්‍රායෝගිකත්වයක් යමු වෙන්නේ. අර එහිපස්සක කියලා ගෙන්නන එකක් තියෙන්නේ. යන්න ඕනේ. මම කරන එකක් නෙමෙයි ගෙන්නන්නේ. ඒකෙන් ගෙන්නන්නේ. හරියට චුම්බකයකින් අදිනවා වගේ. චුම්බකය අදින්නේ. අපි බලෙන් යන්නේ නැහැ. චුම්බකය අදිනවා. චුම්බකය ඇදගෙන අරගෙන යනවා. අන්නේ වගේ වැඩක් තියෙන්නේ. එතකොට මේ ධර්මයේ යන්නේ එහිපස්සික ගුණය තියෙනවා. එහෙනම් ඒක තමයි යෝනිසමනසිකාර ඉපද්දවීම කියන්නේ. චුම්බකයෙන් අදිනවා වගේ. ඒ ධර්මයෙන් එදිලා ඉන්නේ. හැබැයි කිසි විදිහකින් තමන් යන බවක් එහෙම එකක් එදිලා නැහැ. ඉතින් ඒ නිසා ඇත්තටම ඒක මේ හරිම මේ ධර්මයේ ගැඹුරට යන්න පුදුම මේ ආධ්‍යාත්මයේ සැනසෙල්ලක් කියන්නේ ඒක මේ අර බුදුරණවහන්සේ වෙනනේ අවේජිත සුඛයක් කියලානේ. වේජිත සුඛයක් කෙනකොට නම් ඒක හම්බ වෙලා. නමුත් අවේජිත සුඛයක් කියන්නේ එහෙම එකක් නෙමෙයි. අවේජිත සුඛය කියන කාරණාව සත්‍ය වශයෙන් සේකයට නිහම් වෙන්නේ. අපි හිතන්නේ ඔක්කොම නිවන් දැක්කහම රහත් වුණාම හම්බ වෙනවා කතා කරනකොට. ඕක නිර්වචනය යදන්න තියෙන සේකයටනේ. නිර්වචනය යදලා තියෙන සේකයට. නිවීමේ නිර්වචනයක් කොහෙද? ඒකට එහෙනම් අපි හොද්දට හිතලා බලන්න ඕනේ මේ සියලු දහම් පර්යායල් පිළිබඳව. එහෙම නොවුනොත් එහෙම මේ කොහෙන් හරි අල්ල ගන්නවා. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අපි ඇහැරලා ඉන්නකොට මේ ආයතන 6කින් යුක්ත මම ඉන්නවා. ගැඹුරු නිින්දට ගියාපුවමත් ඉන්නවා, ආපහු ඇහැරෙනකොටත් ඉන්නවා. හැබැයි ධර්මයේ ඉස්මතු කරන ආයතන විග්‍රහයත් එක්ක ගැඹුරු නිින්දදී මේක අපිට තේරුම් ගන්න බෑ. දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ? තේරුවන් වහන්සේ පොඩ්ඩක්. තේරුවන් සරණයි. ඇත්තටම මේ බුදුරණවහන්සේ පෙන්වන පරයයක් ගත්තට පස්සේ දැන් අපි දැන් ඒ කාරණාව එක්ක හොයාගෙන යනකොටම අපි හොයන්න යන්නේම ඉන්නා වූ තියෙනා වූ දෙයක් කියන කාරණාවට ගිහිල්ලානේ. ඒ කියන්නේ මම නිදා ගන්න කලින් ඉන්නවා, නිදාගෙන ඉන්නවා, නිදාගත්තට පස්සේ ඉන්නවා. ඒ කියන්නේ මේ තියෙනා වූ දෙයක සිදුවෙන සිද්ධාන්තය. තියෙනා වූ දෙයක සිදුවෙන සිද්ධාන්තය ගන්න වෙන්නේ තියෙනා වූ විග්‍රහයක් එක්ක. තියෙනා වූ දෙයක විග්‍රහය. තියෙනා වූ දෙයක විග්‍රහය තමයි අපි නින්දට වඩා සිහි මුර්ජාවියම ගත්තොත් එහෙම තියෙනා වූ දෙයක තමයි සිහි මුර්ජාවෙන්න කලින් ආයතන 6ම වැඩ. සිහි මුර්ජා වුණාට පස්සේ ආයතන 6ම වැඩ නැහැ. සිහි මුර්ජා නැගිට්ටාම ආයතන 6ම ආයෙ වැඩ. එතකොට මේ පරයය තුල කියවිලා ඉවරයි මොකද්ද මේක එක්ක සාසත බවක් උච්ඡේද බවක් සාසත බවක් උච්ඡේද බවක් මේ තියෙන විග්‍රහය. එකයි කාලික බවක් පැනවුණා තියෙනා වූ සත්‍ය සිද්ධාන්තය. එහෙනම් තියෙනා වූ සත්‍ය සිද්ධාන්තය ඒ විග්‍රහයකට යොමු වෙන්නේ. හැබැයි තිබුණොත් නේ කතා කරන්න ඕනේ නැත්තේ. තියෙන දෙයක් එක්කනේ කතා කරන්න ඕනේ නැත්තේ. බුදුරණවහන්සේ පෙන්නන්නේ තිබුණොත් තියෙන දෙයක් කියන කාරණාව එක්ක නෙවෙයි. තිබුණොත් තියෙන දෙයක් කියන කාරණාව එක්ක නෙවෙයි. එතකොට අන්න එතෙන්ද බුදුරණවහන්සේ පෙන්වන දේ තමයි අපට දැන් අපි ඉස්සලාම මේ නැති වෙන දේ කතා කරන්න. නැත්නම් අපිට ඒ කාලයේ දේ කතා කරන්න දැන් යෙදිච්ච දේ එක්ක හොයන්න වෙනවනේ. දැන් යෙදිච්ච දේ එක්ක හොයනකොට ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ඒ සලායතන විග්‍රහය කතා කරනකොට මේ තියෙන සිද්ධාන්තයක් කෙනෙක් ඉන්න කෙනා නිදා ගන්නවා, සිහි මුර්ජා වෙනවා, ආය අවදි වෙනවා. මේ ඊළඟට හසර යන දැන් ඔය විදිහට හසර මෙහි ගියා, අරහි ගියා. මෙන්න මේ කාරණාව තියෙන්නේ මේ වටය තියෙන්නේ. මේක වටයක්. සංසාර වටයක්. හත්තට අනුසුටි තියෙන්නේ. මේ වටය තියෙන්නේ අවිද්‍යාව ඇති තාක්කල් වටයක් කෙදිච්ච බව දකිනවා. හැබැයි වටයක තියෙන අවිද්‍යාවක් නෙමෙයි. තියෙන වටයක නෙමෙයි අවිද්‍යාවෙන් හම්බ වෙච්ච එකක්. ඒතර පර්යාය දෙකක්. අවිද්‍යාවෙන් හම්බෙච්ච එකක්. එහෙනම් ඇත්තටම මේ ප්‍රායෝගිකව ධර්මයේ කියන කාරණාවත් එක්ක යමුනහම අර කාරණා තුන සිහි නැති වෙලාව කලින් සිහිය තියෙනකොට පස්සේ සිහිය එනකොට මෙන්න මේ කරුණු තුන හොයන්න යන්නේ. ඒක කතා කරන්න වෙන්නේ තියෙන සිද්ධාන්තයක ස්වභාවය. ඊතර වීම කියන පරයය නෙමෙයි.
එතකොට ඊතර වීම පర్యాయනකොට ඒක පෙන්වන්නේ තවත් වූ ලෝකයේ තියෙන එකක් එක්ක නෙමෙයි, ඒක අකාලික නෙවෙයි කියන්නේ. දැන් අපි එතෙන්ද යමු වෙනකොටම ඒ කාලික බවකටනේ ධර්මයේ යමු වෙන්නේ. අයි නිදා ගන්න කලින් ඉන්නවා, නිදාගත්තට පස්සේ ඉන්නවා, නිදා ගන්න පෙර ඉන්නවා, සිහි මුර්ජාවේදී ඉන්නවා, සිහි මුර්ජා ඇතුළට පස්සේ මේ කාලිකයි. කාලික වූ විග්‍රහයකට නෙමෙයි අකාලිකයි. අකාලික විග්‍රහයක් කියන්නේ දැන්ම කියන කාරණාවේදී යෙදීමක් එක්ක නැහැ. එකයි එක සවක්හත වෙන්නේ මොන ප්‍රතිපදාව එක්කද? ඒ ඊතර වෙන ප්‍රතිපදාව එක්ක. සවක්හත මේ සවක්හතයි. ඒ වගේම සම්දිට්ඨිකයි. මේ දැකීමක් කියන්නේ දකින්න යමු වීම. කාලික බවක් නේ. අතන කාලික බව. කාලික බවක බෙදීම. මේ පర్యాయයේදී කාලික බවක් යෙදෙන්නේ නැති එක. එතකොට එහෙනම් හරිම මේ ඇත්තටම ධර්මයේ කියලා කියන කාරණාව අන්න ඒක ගතිය ඉස්මතු වීමටයි ධර්මයේ කියන්නේ සලායතන විග්‍රහයටවත් පංචපස්කන්ධ විග්‍රහයකටවත් පටිසමුපාද විග්‍රහයකටවත් නෙවෙයි. ඒවා ලෝකී වචන, ඒවා ලෝකී විග්‍රහ, ඒවා ලෝකී නිර්වචන. ඒකට නෙමෙයි බුදුරණවහන්සේගේ ධර්මයේ කියන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ කියන්නේ සම්දිට්ඨික බවට, අකාලික බවට, එහිපස්සික බවට ඕපනයි. එහෙනම් අර සියලු දේ තුලින් ඉස්මතු වෙන්න ඕනේ. සම්දිට්ඨික, අකාලික, එහිපස්සික, ඕපනයික, පච්චත්ත වේතම විඤ්ඤුහි කීගෙන ගුණේ. ඒකයි හම්බෙන්නට ඕනේ. එහෙනම් පංචපාස්කන්ධ පරිය කතා කරාම සම්දිට්ඨික, අකාලික, එහිපස්සික, ඕපනයික කියන හම්බෙන්න ඕනේ. පංචපාස්කන්ධයක් කියලා තවත් එකක් නැතුව අකාලිකයිනේ. අකාලික බව එහිපස්සිකයි. අන්න ඒ ගතිය හම්බෙන්න ඕන. නැත්නම් පංචපාස්කන්ධේ බුදුරණවහන්සේ ධර්මයේ නෙමෙයි. ඒක ලෝක විග්‍රහයක්. පටිසම්පාදේ ධාතු ආයතන ලෝක විග්‍රහයක්. අර සාක්කාර සම්දිටික අකාලික එහිපස්සික උපනයික මේකයි ධර්මයේ. එහෙනම් අරහෙන් පරියක් කතා කරන්න ගියොත් ඒක අකාලික බවක් නෙමෙයි. එහෙනම් ධර්මයේ නෙමෙයි. ඒක කාලික බවක්. කාලික දෙයක පැවැත්ම. එතකොට එහෙනම් බලන්න අපි තව එකකට යමු වෙනකොට කොච්චරනම් මේ ධර්මයේ තියෙන විග්‍රහයත් එක්ක බලන්න ඕනේද? ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අකාලික කියන එක ගත්තහමත් නිකන් අපිට ගොඩක් වෙලාවට අර ඒකේදීලා තියෙන දැන් අර කාලික කියන ඒක හැඟීම අපේ තියෙනවා, ඒක නෑ කියලා වගේ බැනීමක් නේ. නිකන් ඒක තේරුම නිකන් එහෙම හිතෙන්නේ. නමුත් ඒ සැබෑ ධර්මයේ ගුණ අකාලික කියනකොට ඒ කියන්නේ දැන් අර ස්වාමීන් වහන්සේ කලින් කිව්වේ අර දැන් ඔය වටයක් කියලා ඒක ඇත්තටම ඒ ධර්මයේ ගියාම එහෙම වටයක් කියලා එක යෙදෙන්නෙම නැති ගති යෙදෙන්නෙම නෑනේ ඒක කියන එක එහෙම නෙමෙයි කියලා දැන් කියන්නේ අපේ සාමාන්‍ය අකාලික කියන එක ගන්නකොට අපිට ඒකෙත් යම් කිසි අර හැඟීම නමුත් අර තියෙනවා සැබෑම අකාලික කියන එක ලැබෙන්නේ නැහැ නේද කියලා පොඩ්ඩක් විස්තර කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්න. තේරුම් ගන්න. මේ කියන කාරණාව එදිලා අකාලික කියලා නිර්වචනයයි. අකාලික බව මේ කියලා නොයේදී ඊතර වීම දෙකක්නේ. දැන් අපට මේ මොහොත තියෙනවනේ. මේ දැන් වර්තමානයේ. ඉතින් වර්තමානයේ විතරක් තියෙනවා. වර්තමාන විතරක් කොහොමද ඉතින් අතීත අනාගතය තුල තියෙන්නේ නැහැනේ. ඒ කියන්නේ කාලික බවනේ. අපි වර්තමානයේ සිහිය පැවතට පස්සේ අපට බිද යනවා හරිය නැත්නම් නාම රූප හම්බ වෙනවා හරිය විඥාන සංස්කාර හම්බ වෙනවා හරිය ලැබීමක් මේ කියලා හම්බෙලා ඉතින් එහෙනම් ඒක ඒ කාලික කියලා ඒ ලේබල් එක කිරිල්ලක්නේ. එහෙනම් කාලික කියන එක ඇත්තටම මේ ඒක අකාලිකමයි. ඒ අකාලික බව හිතිල්ලක් නැතුව ප්‍රායෝගිකත්වයක් වෙන්නට ඕනේ. ඒක එච්චරම ප්‍රායෝගිකත්වයක්. අපි අකාලික බව හිතනවා. අකාලික බව හිතන්නේ මම යෙදිලා නේද? ඉතින් මම යෙදිලා නම් ඒක ස්වකහාත වෙන්නේ. ස්වකහාත වෙන්නේ කොහෙද? ස්වකහාතයි කියලා කියන්නේ මොන ධර්මයක්ද මේ කතා කරන්නේ? ලෝකෝත්තර ධර්මයක්. ස්වකහාත කියලා කතා කරන්නේ ලෝකෝත්තර ධර්මයන් මුල මැද අග පිරිසිදු අර්ථ සහිත ව්‍යංජන සහිත කේවල පරිපූර්ණ වූ ධර්මයක්. මේ ස්වකහාත කියන්නේ. එතකොට මට අකාලික බව හම්බ වෙනවනේ ස්වකහාත නේ. මට අකාලික බව මොන කොයි ස්වකහාත වෙලා තියෙන්නේ. ඒක කේවල පරිපූර්ණ ධර්මයක් කියලා නෑනේ. මම ඉඳලානේ හම්බෙලා තියෙන්නේ. එහෙනම් කේවල පරිපූර්ණ මුලමෙද අග පිරිසිදු ධර්මයක් නෙමෙයි ස්වකහාත නේ. එතකොට එනම් මේ ස්වකහාත කියන කාරණාව යෙදිලා නැහැ අකාලික බව එහෙම හම්බෙන්නේ. එතකොට එහෙනම් මේ හැම එකක් එක්කම අපි බලන්න ඉන්න ඇත්තටම මේ ධර්මයේ හොඳට මතක තියාගන්න ඕන එක තියෙනවා. මේ ධර්මයේ කියන්නේ මේ කතා කරපු වචන පද ටික ඔස්සේ මේ ගුණ ඉස්මතු වීම මිසක් වචන පද ටික ඉස්මතු වීම නෙමෙයි.
අපිට වචන පද ටික ඉස්මතු වෙනවා මේ ಗುಣ ඉස්මතු වෙන්නේ. මේ ಗುಣ ඉස්මතු වීමටයි ධර්මයේ කියන්නේ ධර්මයේ කියන්නේ ඒකට. වචන පද ටිකට නෙමෙයි. අන්න අර්ථයේ ධර්මයේ හම්බ වෙනවා කියන්නේ ඒක. අර්ථයේ ධර්මයේ හම්බ වෙන්නේ මොකද ධර්මයේ ಗುಣ ප්‍රකට වෙලා. තව ඉතින් ගම්බිර දුද්දස දුරන්න බෝධ අතක්කාවචර සන්තපනීත ශුන්‍යතා ප්‍රතිබද්ධ ඔය සියල්ලක්ම හම්බෙලා. ඒතර බලන්නකො මේ පදයකට මේ ශුන්‍යතා ප්‍රතිබද්ධ විග්‍රහයකට කන් යොමු කරනවා කියන කාරණාව නොවෙනවා අනාගත භවයේ කියන කාරණාවයි සාධාරණ නැද්ද? කොච්චර සාධාරණද? අකමැතිම තියක් මොකද්ද? අත්ේනවා අත්තනිය ශුන්‍ය බවට. ඉච්ඡට අකමැති. අකමැති දෙයට කන් යොමු වෙන්නේ චිත්තකාර චිත්ත අලංකාර දෙයට කැමති. චිත්තකාරයක් නේ. සිත අලංකාර කරන දෙයකට කැමති. එයාට සිත අලංකාර කරන්න නෙවෙයිද කන් යොමුන්නේ සිත අලංකාර කරන. අත්ේනවා අත්තනිය ඒකට කැමති නෑ. එතකොට බලන්න හරිම පුදුම ධර්මයක් මේක. තෙරවසන්න. තෙරවසන්න සෝවාන්සේ එතනම කතා කරනවා තාටියක් හොඳයි කියලා නසන මොකද දැන් මේ අර වර්තමානයේ සිහිය පවත්වනවා කියන එකට මේ යන්න බලන් උපරිම තැනකට යන්නේ කියන්නේ මං කියන්නේ සමාපatti වලට නොගිහින් එතකොට අන්තිමට අපිට දැන් වර්තමාන සිහිය පිළිලා දැන් තියෙන මේ මොහොතේ ඉන්නවා යට මොහොතේ ජීවත් වෙන ඔය එකේ කතා තියෙන දැන් ඒ වගේ ඒවා ඉදිනුත් ඕන්ට ඒ කියන්නේ එයාට විතර්කයෙන් එහා ගිහිල්ලා එතන සිහියෙන් ඉන්න පුළුවන්කම තියෙනවනේ ඒක. ඒතකොට එයාට පේනවා ඇහෙන් ඒ කියන්නේ එයා රූප දකින්න හැටිත් එයාට තේරුම් ගන්න දකින්න හැටි සිහියෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒක එයා මොකද්ද වෙන්නේ කියලා හිතන්න ගියොත් එයාට අර දැන් බින්දි යන හැකයින් කතාවක් නැති වෙලා ගිහිල්ලා එකේ කතාව එකක්වත් නැති වෙලා ගිහිල්ලා අන්තිමට අර පේන වෙලාවට තියෙන හැක් කියන එක නමනේ. නමුත් අර පේන වෙලාවට තියෙන හැක් කියන එක දැන් එයාට වැටහෙන වැටහිල්ල එයාට වැටහිල්ලක් නේ. හරිනම් වැටහෙනවා කියන්නේ ඥානයක් නම් ඥානයට වැටහෙන්න බෑනේ. ඊතර වීමක් වෙන්න බෑ. මොකද්ද කියන එක නේද? අර පේන වෙලාවට තියෙන හැක් කියන එකට හරි යන්න ඉඩ තියෙනවනේ. දැන් කොසිහියට පුළුවන් එක කරන්න. දැන් අපි එතනිනුත් පිහිටීම ඉක්මවන ක්‍රමයේ අපි කතා කරොත් එහෙම අන්න ඒතකොට අකාලික කියන එක නිකම්ම ඇවිල්ලානේ. එතකොට අර ඕලාරික කියන කතන්දර එකක්වත් අදාළක් නැහැ. එතකොට අකාලික කියන එක කියන්න දෙයක් නැහැ. කියන්නේ ඒක එහෙමම තමයි එතකොට. නමුත් අර ඒ වෙලාවට හරි කියන කියන එක ගත්තාම අර කාලෙන් අනිත්‍ය ඒද මොකද්ද කියන එක නැතුව අපිට එතන තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට නමුත් එතන අර ඒ වර්තමානයේ ඒ තරහි පච්චුප්පන්න කියන කතාව නෑ. වර්තමානයේ කියන එක විතරයි එයා අත්දකින්නේ. නමුත් අර ඒ අත්දකින්න එකේදී එයා පිහිටලා ඉන්නේ එයාගේ ප්‍රතිපදාවක් තුරනේ ආයත හම්බුනේ. ඒතකොට එයාට ඒක එයාගේ න වැටහීමක්. නමුත් ඒ වැටහීමකට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඊතර වීමක් මිසක් අඥාණයට මිසක් අඥාණයටයි පැවැත්මක් වෙන්නේ බුදුහාමුදුරුවෝ. ඒතකොට අර විදියට හැතේරෙන්න පුළුවන් තමයි මේ වර්තමානයේ ගැනම එතනින් ඉක්මන විදියක් කතා කරනවා නම් ගොඩාක්ම වර්ණාගල ඉන්න ස්වාමීන් වහන්සේ මොකවර ලොකු විතර්ක ගැනම කතා කරලා ඉන්න වඩා වහන්සේ ගොඩක් පැහැදිලි කරනවා ගොඩක් පින්තුන්තරස. තරවසරයි. ඇත්තටම මේ ඒ සිහිය පැවැත්වීම තුළදී දැන් අපි ගත්තොත් එහෙම මේ අරූප සමාපatti කියන කාරණාවකට යමු වෙන්නේ ඒකක් පාදක කරගෙනනේ. ඒතර අරූප සමාපත්තියකට යමු වෙච්ච එකම අර ඔක්කොම ඉක්මීලානේ. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ සිහිය පැවැත්වීමේදී අර වන්නර කිව්වා වගේ ඒ අවස්ථාව කියන කාරණාවට යොමු වෙලා තියෙනවා. හැබැයි ඒ අවස්ථාව දැන ගැනීමක් නැත්නම් මේ මනෝපවිචාර උපේක්ඛා මනෝපවිචාරයක් වෙලා තියෙනවා. උපේක්ඛා මනෝපවිචාරයක් කියන කාරණාව හම්බෙලා නැහැ. ඒ උපේක්ඛා මනෝපවිචාරයකට තමයි ඒ ඇහැ රූප දැනගත්තේ. අපි ගත්තොත් එහෙම අත්‍තරම දැන් සලායත සංයුත්තේ සූත්‍ර කීපයක්ම තියෙනවා. ඊළඟට අපි දැනට දන්න සූත්‍ර සමහරලාවට මූලපරියායෙමත් තියෙන්නේ දිත්තං මඤ්ඤති. අදිත්තං ඊළඟට දිත්තං මඤ්ඤති දිත්තං මේති මඤ්ඤති ඔය විදිහට තියෙනවා දිත්තයක් කියලා මඤ්ඤනාව. දිත්තයක්. එතකොට දිත්තයක් කියනකොට එතන චක්කුම් මඤ්ඤතිත් තියෙනවා රූපම් මඤ්ඤතිත් තියෙනවා. මේ සලායත සංයුත් සූත්‍ර ටිකක් තියෙනවා දැන්. ඇස මඤ්ඤනාව. ඇස හඟිනවා. ඊළඟට ඇසෙන් වෙන්ව. නැත්නම් ඇස නොවේයි කියලා හඟිනවා. ඇස කියලා හඟිනවා. ඇස නොවේයි කියලා හඟිනවා. ඊළඟට ඇස මගේ නොවේයි කියලාත් හඟිනවා. ඊළඟට ඇසෙහි කියලාත් හඟිනවා. ඇස කියලාත් හඟිනවා. ඇසෙහි කියලාත් හඟිනවා. ඇසෙන් වෙන්ව කියලාත් හඟිනවා. ඇස මගේ කියලාත් හඟිනවා.
එතකොට දැන් මෙහෙම කතා කරනකොට වෙන්ව හරි කියනකොට අර ලැබීමක් වෙලා නේ ඊළඟට කතා කරන්නේ. දැන් බුදුරණන් වහන්සේ පෙන්න පරයය කතා කරනකොට ලැබීමක් වෙලා නෙමෙයි. ලැබීමක් වෙලා නොලැබීමකින් මානසිකාරයක් යෝනිසෝ වෙලා. අතනදී ලැබීමක් වෙලා ඒක එක මඤ්ඤති නැත්නම් ඒක අන්න ඒකෙහි මඤ්ඤති. නැත්නම් ඒකෙන් වෙන්ව මඤ්ඤති වෙලා. නැත්නම් ඒක මොනවා හරිය මඤ්ඤණාවකට යමු වෙලා. ඇයි ඒක ලැබිලානේ. ලැබීමක් කියන කාරණාව නොයේදී විචක්ෂණශීලී බවක් යෝනිසමනසිකාරයක් ඉපදෙනකොට ලැබීමක් දැන් කියන එක නෙවෙයි සිහිය පැවැත්වීමේදී ලැබිච්ච ඇහැනේ නැති වෙන්නේ. ලැබිච්ච ඇහැ කියන එක නික්මවන්නේ. එතකොට එතන අර ලැබීම කියන නිර්වචනය ඇවිදින්න. එතන ලැබීම හම්බෙලා ඊළඟට ලැබීම කියද්දී ඉක්මවීම කියන්නත් ලැබීම කියන්නත් කාලික බව පැනවෙලා එතනදිම තමා කියන කාරණාවක් යෙදিলা හම්බ වෙලා ස්වකහාත බවක නිර්වචනයක් යෙදিলা නැහැ. ඒව බලව කියන කාරණාවක් යෙදিলা නැහැ. ප්‍රඥාවක ඉස්මතු වීමක් කියන එක අදාළත්වයක් නැහැ තමා. එතකොට ඇත්තටම ගත්තොත් එහෙම ප්‍රායෝගික ප්‍රතිපදාව කියන කාරණාවම තමාගේ අත්දැකීමක් තමා මැදිහත් වීමකින් තොර ශාස්ත්‍රුන් වහන්සේව ඇත්තට බුද්ධ ධම්මේ සංඝේ අවිච්ඡප්පසාදේ කියන්නේ ඇයි? ශාස්ත්‍රුන් වහන්සේ ඒ ධර්මයක් සංඝ කියනකොට සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න ප්‍රතිපදාවක් එක්කනේ මේ සංඝ කියලා හම්බෙලා තියෙන්නේ. කෙනෙක් නෙමෙයි. මෙන්න මේ කරුණේ හම්බෙන්නේ මගේ අත්දැකීමක් මට හම්බවීමක් කියන එක නෙමෙයි. එහෙනම් මමනේ සෝතාපන්න වෙන්නේ. මමනේ රහත් වෙන්නේ. මට ලකුණක් ඇවිදිල්ලානේ. මට ලකුණක් ඇවිදිල්ලා. මගේ වැටහීමනේ තියෙන්නේ. මට ලකුණක් ඇවිදිල්ලා. මෙන්න මේක නොයදෙන වැඩ පිළිලක් වෙන්නට ඕනේ. එහෙනම් අර වර්තමානයේ සිහිය පවත්වනවා කියන එකේදී අර යමක් ඇහැ යමක් වෙලා නැති වෙන්නේ. ඒකට එතනින් එහාට යමු නොවෙන්නේ. එතකොට ඒක හම්බ වෙලා ඒක නිට්ටයයිනේ. ඒක නිට්ටයයි. එතනම උච්චේද සාසත කියන පැතිවලට ගිහිල්ලා. ඇත්තනම භවයේ විභවයකට ගිහිල්ලා. භවයෙන් විභවයකට ගිහිල්ලා විභවයේ ඉඳීමක් තියෙනවා. ඒක ලැබීමක් තියෙනවා. මෙතනම බුදුරයන් වහන්සේගේ අරහම් බව ප්‍රකට වීම, සම්බුදු බව ප්‍රකට වීම, තථාගතස බෝධින් බව ප්‍රකට වීම, සවක්කා සම්දිතික අකාලික බව ප්‍රකට වීම, ප්‍රතිපදා ප්‍රකට වීම කියන එක ඉස්මතු වෙලා නැහැ. එතකොට බුදුරයන් වහන්සේගේ තථාගතස බෝධින් කියලා ප්‍රකට වීම ඒක එක මේ ධර්මයේ සවක්කා සම්දිතිකව දැන් අපටත් දැන් අපිට සෝතාපන්නවට තුනක් හම්බෙලා. ඉතින් තුනක් හම්බ වෙනකොට අපි එතනදින්ම තව ලෝකේ තව එකක් මඤ්ඤති වෙලානේ. මඤ්ඤති වෙන්න බෑනේ. දැන් අපි දන්නවා මූලපරයය සූත්‍රයේ දිව්‍ය ලෝක මඤ්ඤති නැහැ මා මඤ්ඤති. ඒතර බුදුරන් වහන්සේ මඤ්ඤති ධර්මයේ මඤ්ඤති සංඝයා ඉතින් මඤ්ඤති වෙලා නම් කොහෙද මේ ප්‍රතිපදාවක් කියලා තියෙන්නේ. මේ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ කියනකොට මේ මඤ්ඤති බවකින් තවත් වූ දෙයක් එක්ක ප්‍රතිපදාවක් නෙමෙයි. මඤ්ඤති බවක් නැති මඤ්ඤති බවක් ඉක්මවපු අන්න බුදුරන් වහන්සේ තථාගතස බෝධින් කියලා හම්බ. ඒ තථාගතස බෝධින් කියලා හම්බුනේ මොකක් එක්කද? දහම් ගුණය. සවක්ක සම්දික කාලික ගුණය කියන කාරණාව. හැබැයි තථාගතස බෝධින් හම්බුනේ ධර්මයේ ප්‍රතිපදාවක් නෙමෙයිද? සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමඤ්ඤපටිපන්න නෙවෙයිද? මෙන්න මේ කාරණා ටික ප්‍රකට වෙන්නට ඕනේ. ඒකයි බුද්ධ ධම්මේ සංඝේ අවිච්ඡප්පසාදේ කියන්නේ. එහෙම නැතුව මේ කල්පනා කිරිල්ලකින් තව තියෙන සිද්ධාන්ත තුනක විග්‍රහයක් නෙමෙයි. එහෙනම් මඤ්ඤණාවක් ඉදිලා නේ. ඉතින් මේ සහැදිලිවම සෝතාපන්න කෙනාට මාමඤ්ඤ විධානයක් තියෙන්නේ. ඒතර මඤ්ඤණාවක් ඉදිලා. එහෙනම් එවැනි කාරණාවක් ඇත්තටම මේ ලෝකයේ මේ ප්‍රතිපදාවක් හැටියට මම මැදිහත් වෙලා කරන්න යනකොට ඒකට ධම්මානුදම් පටිපදාවක් නෙමෙයි කියන්න නැත්තේ. අත්ත ධම්මානුදම් පටිපදාව. ඒ කියන්නේ තමා තවත් ධර්මයක් එක්ක ධම්මානුදම්ම නෙමෙයි අත්ත අනුදම්ම ප්‍රතිපදාව. තමා ධර්මයක් කියලා දෙයක් අල්ලගෙන ප්‍රතිපදාවක් කරන එක. ධම්මානුදම් පටිපදාවක් නෙමෙයි. ධම්මානුදම් ප්‍රතිපදාවක දැන් මම කිය චුම්බකයෙන් අදිනවා වගේ කියලා. එතකොට එතන සිද්ධ වෙන්නේ මේ මම කියන කාරණේ ප්‍රධාන ප්‍රශ්නේ සක්කාදිට්ඨියනේ. බුදුරණවහන්සේ පොත හැම තැනම පැහැදිලි කරලා පෙන්නන සක්කාදිට්ඨි ප්‍රශ්නේ. දැන් අපි ඒ සිහිය පවත්වන ක්‍රියාවක් ගතා කරොත් ඒ හැම එකදීම පෙන්වන්නේ සක්කාදිට්ඨි ප්‍රශ්නේ නෙවෙයි රාග ප්‍රශ්නේනේ. රාගයේ ප්‍රශ්නේ, දේශයේ ප්‍රශ්නේ ඉස්මතු වෙනවා කියන්නේ බුදුරණවහන්සේගේ ශාසනය හම්බුනේ නැහැ කියන එකනේ. ප්‍රශ්නේ සක්කාදිට්ඨිය හම්බෙච්ච කෙනාට රාග දේශ ප්‍රශ්නේ නේද බුදුරණවහන්සේ ශාසනය හම්බෙච්ච කෙනාටනේ.
එහෙම නැත්තම් තියෙන්නේ සක්කාය දිට්ඨි ප්‍රශ්න මේ හම්බෙලා නැහැ. එනම් සාසනිය හම්බෙලා නැහැ. එතකොට නම් මේ හැම තැනකම අර කාලික බවක ප්‍රතිපදාවක් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ සක්කාතව ධර්මයන්නේ දුරක්කාතව ධර්මයක්. දුරක්කාත බවක් පෙන්වන්නේ මොන ධර්මයක් එක්කද? ඊතරන ප්‍රතිපදාවක් එක්ක. හැබැයි කොහොමත් ලෝකේ කතා කරනකොට අමෝස ධම්ම නිබ්බානන්නේ. අනික හැම එකම මුසාන එන හැම එකක්ම මුසාන අමෝස ධම්ම නිබ්බාන දුරක්කාතනේ කොහොමද? කොහොමද දුරක්කාත? ඉතින් ඒ නිසා ඇත්තටම මේ අපි අන්නේ විදිහට හැම පැත්තම කල්පනා කරන්න ඕනේ. තේරුවන් ගන්න. ඇත්තට මේ ගොඩක් මිනිස්සුන්ට මේ කියන මඤ්ඤණ කියන එක කියන්නේ ඇත්තට කොච්චර මේ ගැඹුරුද කියන එක එතන අපිට උන්වහන්සේ දැන් කියවනේ ඒ කියන්නේ ඔය දික්ට සුත මුත ඕවා දැන් ඔක්කොගෙම හික්මෙන්න පුළුවන්. නමුත් මේ මඤ්ඤණාවක් විච් එකේන හික්මෙන්නේ ඉතින් මඤ්ඤණාවක් හික්මුණා කියලා කියන පටවිය ආපෝ හැම ඕන එකක් අත්විඳින්න පුළුවන්. ඒ කියන්නේ දික්ට සුත මුත ඕන එකක් අත්විඳින්න පුළුවන්. හැබැයි අර මඤ්ඤණාවක් කියන එක තියෙන්නේ කියන්නේ ඉතින් අත්විඳිනවා අත්විඳින්නට එච්චරයි. ඉතින් අත්විඳින්න වෙන ඉක්මීමක් අදාළත්වයක් වෙන්නේ නැහැ කිසි දවසක. ඉක්මුණොත් වෙන එක ගිහිල්ලා පිටිනවා අපහු. අර ඒක හරි වැදගත්. අර ඔය මඤ්ඤණාක මට පුළුවන් මඤ්ඤණාක හික්මෙන්නත් මාර්ගයේ මං මැදිහත් වෙලා මාර්ගයට පිටත් දුන්නා නේ කියන්නේ. අර කියන්නේ අර මින්දාරාම් තවන්ටියක් අයින් වෙන එක මට කරන්න පුළුවන් දෙයක් නේ. Tamanට කරන්න පුළුවන් දෙයක් නේ. ඒක තමන් කරන්න ඕන එක. එතකොට ඒක කරලා මාර්ගයේ ඉස්මතු වෙන්න යනවා. මාර්ගයේදී ප්‍රඥාවෙන් හික්මීමනේ තියෙන්නේ. එතකොට අර මඤ්ඤණාවක් විච්ච ස්වභාවයක් හික්මීම නැති වෙන එක. ඒ අර හරි වැදගත් කියනවා මට ඔබ කියන්නේ දෙවන්සන්. ඔව් ඇත්තටම මේ මඤ්ඤණාව ඉක්මවීම කියන එක තමයි සම්පූර්ණ ඒ ප්‍රතිපදාව. නැත්තම් මේ අපි හැම වෙලේම අර මම මැදිහත් වෙලා නගනන දැකලා කියන්නේ මේ ප්‍රතිපදාවේ තියෙන මූලාරම්භයේම සිදුවීම අර සිදුවෙන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක සිදු වුණා නම් ඒ ප්‍රතිපදාව ඉදිරියට යමු වෙනවා. ඉතින් ඒකට යමු වෙන්න අර ධර්මයේ නිවැරදිව ඇසීම සහ අපේ ආධ්‍යාත්මික හැකියාව කියන මේ කරුණු දෙකම එකට කැටි වෙන්නට ඕනේ. දැන් ඇත්තටම අද අපි ගොඩක් ගැඹුරු පරයය වලට කතා කරා. ඉතින් මේක අපි නැවත අහලා හෙට සාකච්ඡාවට සම්බන්ධ වෙද්දී තව මේකෙදි තියෙන ප්‍රශ්න අහන්න. මොකද මේ සාකච්ඡාව අපි මේ කරගෙන යන්නේ මේ අපි පොලිදලම් කතා කරන්නේ තවත් දේශනා ශෛලියක් හැටියට නැතුව තවත් විග්‍රහයක් හැටියට නැතුව අපි මේ ගැඹුරු මේ කාරණාව බුදුරණවහන්සේගේ ධර්මයේ කියන කාරණාවට යමු වෙන්නේ කොහොමද කියන එකනේ කතා කරන්නේ. අපි මේ හරි දැන් උන්න මට හම්බුණා. හරි දැන් මේක අපි මේ මොකද්ද මේ හොයන්නේ? අපි මේ හොයන්නේ සක්කාය දිට්ඨියනේ. කොහෙන් ගියා සක්කාය දිට්ඨිය? කොහෙන් ගියත් කරකිනවා. අර ගද්දල් බසූටි තියෙන මේ උදාහරණෙ වගේ. දැන් වල මැද බල්ලා කණු වටේ කරකිනවා වගේ. එතනින් එහා කොහෙවත් පරින්න බෑ. ඉතින් ඒක ඉක්මවන්නට ඕනේ ප්‍රතිපදාව අපි මේ ධර්මයත් එක්ක බලන්නට ඕනේ. ඊළඟට දැන් අර අටාරස මනෝපවිචාර ගැන කතා කරනකොට හරි එහෙම නැත්නම් මනාපමනාප ගැන කතා කරනකොට හරි දැන් මේ අපිට දැන් මේක පටන් ගන්නනේ මේ වේදනාව මුල් වෙලා වගේ තමයි හිතෙන එක කොහොමද අපි තේරුම් ගන්නේ පොඩ්ඩක් විස්තර කරන්න සරණයි. ඇත්තටම පටන් ගන්න කියලා කියන්නේ අපි හිතමුකෝ මේ බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙනකොට අපට යම්කිසි විදිහකට මනාපයක් හරි අමනාපයක් හරි දැන් බුදුරණවහන්සේ කිව්ව දේ හම්බෙන්නේ නැහැ. නමුත් අපට හම්බ වෙනවා මනාපයක් හරි අමනාපයක් හරි මොනවා හරි දෙයක් හම්බ වෙනවා. භාග්‍යතුන් වහන්සේ එතනදී පැහැදිලි කරලා පෙන්නනවා ඇසින් රූපයක් දැක කියලා. කනින් සද්දයක් අසා කියලා. දැන් අපට ප්‍රශ්නයක් එතනදී. දැන් අපි අවංකවම බැලුවොත් එහෙම අපි මේක ලේබල් කරන්නේ නැතුව අපි ලේබල් කරලා හරියන්නේ නැහැ. ලේබල් කරන්නේ නැතුව මේ මොකද්ද මේ ඇහැ රූපේ කියන්නේ? මොකද්ද මේ කන සද්දේ කියන්නේ? දැන් අපට හම්බුනේ හොඳයි කියලානේ. අපට හම්බුනේ නරකයි කියලා. අපට හම්බුනේ හොඳ නරකයි කියලානේ. කියලා අපි මේකනේ අපට දැන් හම්බෙලා තියෙන. හැබැයි අපට ඇහින් රූපයෙන් දැක කියලා නෙමෙයි හම්බුනේ. එහෙනම් ඒ මොකක්ද? අන්න ඒ හෙවිල්ලට ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ධර්මයේ තුල තියෙන්නේ මොකද්ද කියන්නේ? ඇහැ රූපේ. අපේ අත්දැකීමක් නෑ එහෙම එකක්. අපේ අත්දැකීමක් අපි දාගන්න කිව්වොත් මේ ඇහෙන් දැක්කේ කියලා. ඇහෙන් දැක්කේ කියනකොට අපට ඇහත් රූපයක් කියන කන සද්දයක් කියන කාරණාවට එහා ගිහිල්ලා අපට තවත්
ඇත්තටම නිර්වචන දෙකක් එන්නේ ඒක ආයි මනසේ හැසිරීම කඩමුණුක් එක්ක අනබොණු එක්ක. ඕකෙන් වෙන්නේ. හැබැයි ඕකෙන් වෙන එකක් වෙන්න බෑනේ. යෝනිසමනසිකාරය කියන්නේ මනසේ අරමුණු හැසිරීමක් එක්ක ලැබෙන තවත් විග්‍රහයක් වෙන්න බෑ. එතකොට එහෙනම් යෝනිසමනසිකාරය කියලා කියන්නේ ඒකට අනුව විතරක් ඉතිරිලක් වෙන්න නම් දැන් ඇහැ රූපය කියලා එකක් බුදුරණවහන්සේ පෙන්නුවා. දැන් අපිට අපේ මේ ස්වභාවය එක්ක බලනකොට අපට හොයාගන්න බෑ ඇහැ රූපය කියන කාරණාව. මනෝපවිචාරයක නොයා හොයාගන්න බෑ. එහෙනම් ඒ මනෝපවිචාරයකට යෑමේ අවශ්‍යතාවයෙන්ම අයින් වෙලා ඉස්මතු වෙලා එනවා බුදුරජාණන් වහන්සේ ඇහැ රූප කියන්නේ මොකද්ද? මනෝපවිචාරයක් කියලා අපට වැටහෙද්දී අපි එතනින්ම යමු වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මොකද්ද ඇහැ රූපය කිව්වේ? දැන් ඒක හොයන්න යමු. ඒක හොයද්දි තව ඒවා හොයන්න යමු වෙනවා. තව දැන් ඒ හෙවිල්ල එක්කම ලැබීමක් නොලැබී හෙවීම එක්කම දැන් ඇත්තටම අපි හිතුව ගැඹුරට යමක් හොයාගෙන යනකොට අපිට අර ඒකටම යොමු වීමක් ඊළඟට තියෙනවනේ. එතකොට ඒකටම යොමු වීමක් මම ඇත්තටම උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපි ගානක් හදන්න ගත්තාම සමහර ලාවට අනුකල්ණි වගේ ගොඩාක් අනුකල්ණි වගේ ගොඩක් ගැඹුරු අනුකල්ණි ගානක් අපි ගමුකෝ. සමහර ලාවට හදන්න යොමු වෙගෙන නමුත් හැදෙන්නේ නැතිව අවස්ථා තියෙනවා. හැදෙන්නේ නැහැ. හැබැයි දැන් හැදෙන්නේ නැති වුණාට ඒකට යොමු වෙනවා. ඒකටම යොමු වෙනවා. මොකද ඒක එච්චර රසයි. හැබැයි හැදෙන්නේ නැහැ. අන්න ඒ වගේ බුදුරණවහන්සේගේ ධර්මයේදී දැන් අර එතන මේ සම්මර්ෂණය තමයි අනිත්‍යයි කියලා කියන්නේ. ඒකත් එක්ක ඒ කියපු කාරණා තව පරියායකින් තව පැත්තක් එක බලනවා. තව පරියායකින් තව පැත්තක් එක බලනවා. එතකොට මෙතන ආධ්‍යාත්මයේ කරන වැඩපිළිවෙලක් තියෙන සම්මර්ෂණය අනිත්‍ය වෙලා යෝනිසමනසිකාරයක් කියන ඒදිලා. අන්න ඒක තමයි වැඩපිළිවෙල කියන්නේ. හැබැයි මට මුකුත් ලැබෙන්නේ නැහැ. එතකොට යාට ඕනකම වැඩි වෙනවා තවත් ඒකට අවශ්‍ය වෙන විග්‍රහයක් එක ධර්මය අහන්න. දැන් ධම්මචක්ක සූත්‍රයේ බුදුරණවහන්සේ මාසයක් තිස්සේ දේශනා කරේ ඕක විමුණුවා කියන එක නෙමෙයි. ඕකෙන් එහා දෙයක් කිව්වා කියන එකක් නෙමෙයිනේ. දැන් අපිට එක වෙලාවකට හිතනවා ඕකෙන් එහා දෙයක් කිව්වා කියලා. නැත්නම් ඕකම සජ්ජායනා කරා. ওই දෙකම නෙමෙයි උනේ. ඕකම සජ්ජායනා කරත් නෙමෙයි. ඕකෙන් එහා දෙයක් කිව්වෙත් නෑ. එහෙනම් මේ කාරණාවම බලන්න ඕන පැති ඉස්මතු වෙන විදිහට කතා කරා. අන්නේ විදිහට තමයි අපට ඒ විදිහට අර හිතන්න ඕන දේ ලැබිලා නැහැ. හිතන්න ඕන විදිහ ලැබිලා. අන්න ඒකයි වෙන්නේ. ඒතකොට හිතන්න ඕන විදිහ තව ඉස්මතු වෙලා එනවා තව සාකච්ඡා තව දේවල් ඉගෙන ගන්න. එතකොට අර හිතීම කියන කාරණාව ඒකට අනුව මානසිකාරය කියන කාරණාව අයින් වෙන්නේ නැහැ. එතකොට මේ සම්මර්ෂණයේ මේ මානසිකාරයේදී සම්මර්ෂණය අනිත්‍යමයි. ඒ අනිත්‍ය සම්මර්ෂණයේදී කිසි ලැබීමක් නැහැ. අන්න ඒ ප්‍රතිපදාව ඒක ඇත්තට මෙතන ධම්මානුධම් ප්‍රතිපදාව. අන්න ප්‍රායෝගිකවම ධම්මානුධම් ප්‍රතිපදාවක් බවට පත් වෙලා මම පරණ ප්‍රතිපදාවනේ ධම්මානුධම් ප්‍රතිපදාව බවට පත් වෙලා මම කියන කාරණාව තමා කියන කාරණාව වැරද්ද හම්බ වෙලා ඊතර වීමක් කියන පර්යාය ඉස්මතු වෙනවා. ඔන්න ඕක අද ලෝකේ අපි ඉගෙන ගන්න සිස්ටම් එකට ගැලපෙන්නේ නැහැ. මොකද අපි හැම වෙලෙම ඉගෙන ගන්න ලෝකේ ඉගෙන ගන්න සිස්ටම් එක අද තියෙන්නේ යමක් හම්බුනා නම් ඒක ඇත්තයි. අර භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ මේ කාලකාරම සූත්‍රය දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන මේ සියල්ල අවබෝධ කළා. ඒවම දන්නවා. හැබැයි මම ඒවා දන්නවා කිව්ව බොරු කියනවා. එතකොට බලන්නකො මේ අර්ථකථනය. මම මේ සියල්ලක්ම දන්නවා. මම මේ සියල්ලක් විශේෂයෙන් අවබෝධ කරා. මම මේ සියල්ලක් විශේෂයෙන් අවබෝධ කරන මේහා එකතු නොවී ඉන්නවා. ඒ වගේ මම මේ සියල්ලක්ම අවබෝධ කරා මේ සියල්ල මම දන්නවා කොට ඒක මුසාවක් වෙනවා. ඇයි ලෝකයේ ස්වභාවය තමයි යමක බැහැ ගන්න එක. නමුත් බුදුරණවහන්සේ ප්‍රතිපදාවේ බැහැ ගැනීමක් හම්බවීමක් නෑ එතන වීම. දැන් අපි නම් ඔන්න විඥානේ දන්න විඥානේ මේකමනේ හරිනේ ওই කාරණාව. ඇයි විඥානයක් තියෙන එක මෙහෙමලු. ඇහැ තියෙන එක මෙහෙමලු. ඉතින් ඇහැ තියෙන හැනේ මෙහෙම වෙලා තියෙන්නේ. අපි තියනවා කියන වචනේ දාගන්නේ හම්බෙලා කියන්නේ තියනවා කියන එකනේ. විඥානේ හම්බෙලා කියන්නේ තියන ඒක මෙහෙමලු. දැන් අර පේන පින්දුම සූත්‍රය ලස්සනට උදාහරණ ටික ඉස්මතු වෙලා ආවනේ පුදුම ලස්සනකට. ඒ ගැඹුරින් ඒ උදාහරණ ටික. ඊළඟට අර අවසානට කියපු ගාථාවේ උදාහරණ ටික. එතකොට මේ උදාහරණ ටිකෙන් ඉස්මතු වෙලා එන්නේම ඇත්තට මේ තියෙන එක මෙහෙම තියෙන කියන එක නෙමෙයි. එහෙම වුණා නම් අපිට ඒක ලැබිලා ඒ දේ තුල ඉන්නවා. එතකොට ඒක සත්‍ය සිද්ධාන්තයක් වෙලා. අන්න අර ඊතර වීම පරියායේ ඇත්තටම ඒකට
මේ ධර්මයේ ඒ විදිහට ඉගෙන ගන්නකොට තමයි තේරෙන්නේ මේ වචන ටිකක් මෙහිම මේ ප්‍රතිපදාවත් තව කෙනෙකුට උපද්දවන්න. ඒ කියන්නේ මග්ගඤ්ඤෝ කියන්නේ මේ බුදුරණවහන්සේ සුතඤ්ඤෝ කියන්නේ නැහැනේ. මග්ගඤ්ඤෝ කියන්නේ මග්ගවිදු මග්ගකෝවිදු ඒ හැකියාව අසාමාන්‍යයි. ඒකට වෙන වචන දෙකක් දෙන්න නෑ. ඒ අද්විතීය හැකියාව. හැබැයි ඒක ඒ හිතිල්ලත් එක්ක පමණයි ඒක ගෝචර වෙන්නේ. එහෙම නැති වුණොත් එහෙම අපිට අර ධාතු මේ කායික මෙහෙමයි හම්බෙන්නේ. අපිට මඤ්ඤණාවක් වෙලා ඒක මෙහෙමලු හම්බෙන්නේ. එතකොට මඤ්ඤීත් වෙලා ඊළඟට අනේ ඒක එහෙම හම්බෙන්නේ ඒක නැති වෙනවා. නම් ඊළඟට ආයෙ මොකද වෙන්නේ? ඒක මඤ්ඤණාව අයින් වෙන්න යනවා වෙන විදිහකට ආයෙ යන්න යනවා. මඤ්ඤණාව කියලා කියන්නේ තමන් ප්‍රපංච කරනවා කියන එක නෙමෙයිනේ. ප්‍රපංචත් ඒ කියන්නේ ප්‍රපංච කියන්නේ තමන් හිතනවා සංකල්ප කියන එක නෙමෙයි මඤ්ඤණාවක්. ඒතර මඤ්ඤණාවක් වෙලා මේ සලායතන තියෙන්නේ මෙහෙමයි. ඉතින් සලායතන මඤ්ඤණී. ඊළඟට ආයේ මෙහෙමයි තියෙන්නේ. ඒ නිසා ඒක ඒකෙන් අයින් වෙනවා. ඒතර අන්න අදිත්තම් මඤ්ඤති කියලා. නැත්නම් වෙන මඤ්ඤණාවකට ආය යනවා. ওই විදිහට මඤ්ඤණා ටික මාරුවී තියෙනවා. අර යෝනිසෝ මනසිකාරය ඉස්මතු වෙන්නේ. එතකොට එහෙනම් අර එතන මේ යෝනිසෝ මනසිකාරය ටික තමයි ක්‍රමානුකූලව ඉස්මතු වෙන්නේ. ඒ ශ්‍රවණයත් එක්ක, ඒ ඇසීමත් එක්ක, ඒ සාකච්ඡාවත් එක්ක තවත් ඇතුළටම හොයන්න යමු වෙනවා. එතකොට තමයි අර තමා කියන කාරණාව ඉක්මවීමේ ප්‍රතිපදාව ඉස්මතු වෙන්නේ. ත්‍රිවංශන මේ මම පොඩි ප්‍රශ්නයක් අහන්න සමහරට මේක ගොඩක් මෝඩ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සමහරට. දැන් ආධ්‍යාත්මය කියලා ගොඩක් වෙලාට දැන් කෙනෙක් තමන් කියලා අල්ලන්නේ ඉන්නේ පංච උපාස්කන්ධ ඒ පැත්තනේ. ඒ කියන්නේ ඒවනේ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාරනේ. ඒක දැන් සක්කාය දිට්ඨිය විස්තර කරන්නේ රූපං අත්තතෝ සමනුපස්සති රූපවං සංවා අත්තනීම රූපං රූපස්මින් වාටාන මොහොනේ. දැන් අනිත් පැත්තෙන් ගත්තොත් ආයතන පැත්තෙන් අපි හිතුවොත් ආධ්‍යාත්මික ආයතනය කියලා කතා කරන්නේ මේ හැම වෙලාවෙම ඇහ කන නැසේ දිව ඇහ කන නාසය ඔය ටිකනේ. එතකොට දැන් තමන් කියලා අල්ලන් ඉන්නේ ඒවනේ ගොඩක් වෙලාවට. නමුත් සක්කාය දිට්ඨිය විස්තර කරද්දී ඒ පැත්තෙන් විස්තර කිරීමක් මට කවදාවත් හම්බෙලා නැහැ. ඒ කියන්නේ තියෙනවද දන්නේ නැහැ. තමයි සූත්‍රය තියෙනවද දන්නේ මම අහන්න තුන. ඒකේ විශේෂත්වයක් මොන හරි ඔබ වහන්සේට පුළුවන් දෙතන පොඩ්ඩක් අපිට මේ දේශනා කරන්න. තේරුම් ඉතින් දිට්ඨිය කියන්නේ සක්කායනේ. ඒ වචනින්ම කියවෙනවනේ. දිට්ඨිය සක්කාය. සක්කාය කියන කාරණාව හම්බෙන්නේ දැන් ඇහැ කියන එක හම්බෙන්නේ ඇයි? ඇහැ කියන එක හම්බෙන්නේ ඇහැ කියනකොට සක්කාය කියන්නේ ඒ කියන්නේ තමන් කියන කාරණා. එතන සක්කාය කියන්නේ සකීය කායතන්ගේ තමන් කියන කාරණාවේ ලැබීම කියන එක. එතකොට ඒකත් එක්ක ඒක හම්බෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක. දැන් ඇහැ කියද්දි මොකද්ද? ඇහැ කියනකොටම ඒ දැන ගැනීම, හඳුනා ගැනීම. ඒ කාරණාවත් එක්කමනේ හම්බලා තියෙන්නේ. මොකද දැන් එහෙම නැතුව හම්බෙනව නම් හම්බෙන්න බෑ. අතෙන් දානවනේ සලායතන දිට්ඨියක් කියලා එන. සක්කාය දිට්ඨියන සලායතන දිට්ඨිය. අරක සක්කාය දිට්ඨිය. සක්කාය කියන නිර්වචනේ තවත් වූවක් හැටියට නෙවෙයි. ඒක ඇත්තටම අර වෙනම පරියායක්. ඒ පරියායත් එක්කයි ඒක තියෙන්නේ. ඒක තමයි ජීවිතය කියන්නේ. ඒක තමයි ලැබීම කියන්නේ. ඇහැ කියනකොට ඇතරම දැන් සක්කාය දිට්ඨිය උනත් හේතුඵල වශයෙන් දකින්න සක්කාය දිට්ඨියක් හම්බෙන්නේ නැහැ නේ කාරණාව. සලායතනයේ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු කාරණාවෙන්දී එතනද සක්කාය දිට්ඨිය කියන වචනයක් දාන්න බෑ. අපි සක්කාය නතු සලායතන දිට්ඨිය කියන වචනේ දාන්න බෑ. ඒ කියන්නේ පුතඥන කියන දිට්ඨිය වචනේ දාන්න බෑ. එහෙම හම්බෙන්නේ නැහැ මනෝපවිචාරයක් එක. නමුත් පංචපාස්කන්ධය කියන එක හම්බෙනවනේ. පංචපාස්කන්ධයක් කියන එකක් හම්බ වෙනවා. හැබැයි අතනදී සලායතන කියන වචනේ පංචකාමයන් කියන එකනේ නිර්වචනයේ තියෙන්නේ. පංචකාම බුදුරණවහන්සේ පෙන්නන පරියාය ඒ සලායතන නිරෝධයක් කියන කාරණාව ලෝකෙට හම්බෙලා නැහැ. සලායතන නිරෝධයක් කියන පංචකාම නිරෝධයක් නේ හම්බ වෙන්නේ. පංචකාමයන් ඉක්මවන්නේ. මොකද ඇත්ත වශයෙන් අර බොරුනේ සලායතන කීකේ මනසට දාගෙන ගියොත් ඇත්ත වශයෙන් හම්බෙන්නේ. දැන් අතන පංචපාස්කන්ධ වල ඇත්තක් හම්බ වෙනවා. පංචකාමෙන් තුල ඇත්තක් හම්බ වෙනවා. සලායතන කියන කාරණාවක් යෙදිලා නම් එතන ආය මේ කතා කරන්න බැරි වෙනවා අරූප ආදී කාරණාවක්. ඇත්තටම කතා කරොත්. ඒක නිසා ඇත්තටම මේ විමුක්තිකායෙන් පුදුම ඇත්ත වැඩ පිළිලක් ඔස්සේ ගියා. ඇත්ත වැඩ පිළිලක් ඔස්සේ.
මුලා වුණා. නමුත් ඇත්ත වැඩ පිළිලක් ඔස්සේ. ඒ නිසා පංචපාස්කන්ධය විතරක් කතා කරනවා. සලආයතනෙක කතා කරන්න බෑ. ඒක පංචකාමයෙන් විතරක් කතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක වෙනම පැත්තක් ඒ ඔස්සේ අපි කල්පනා කරන්න යමු වෙන්නට ඕනේ. ඊටවසන්න. එහෙම තමයි අර අතරම එතන ආණ්ඩය දේශනා කරා. දැන් අපිට අර සක්කාය කියන වචනේ ඒ සක්කායට දිට්ඨි කෙරෙහි තියෙන දෘෂ්ටින සක්කාය දිට්ඨිය කියන්නේ දැන් අතන සලආයතන කියමු තමන් කියලා බැඳගෙන ස්වරූප කතා කළ යුත්තක් ඇත්තටම එහෙම ඒක දැන් එහෙම අදාළත්වයක් එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. තමන් එකෙන් පිට එහෙම කතා කර ගණ්ඩුව මොනවා නැන් ස්වාමීන් වහන්සේ මට අර සක්කාය කියන එක ඇත්තටම තමන් බැඳිලා යන ක්‍රමේ අර පැත්තෙන් පෙන්නලා හතරා කරගෙන පෙන්වන්න අවශ්‍යතාවයක් නැති වුණ කතාවක් හන්දයි වුණ සෝබවන් මේක විස්තර කරලා ගොඩක් පිංසන්න. සර්වසන ඇත්තටම ඔය සලායතන කියනකොට ඒකෙදි සලායතනයන් පිළිබඳව ඒ කාරණාව දකිනකොට ඒක ඇත්තටම මේ ආයතන 6ම දෙකින් ලෝකේ පුතඥයා දකින විදිහක් පිළිබඳව ආර්ය ශ්‍රාවකයාට ඒ කියන්නේ ලෝකේ විග්‍රහයකදී කතා කරන්න පුළුවන්. හැබැයි ඒක පුතඥයා දකින විදිහක් පිළිබඳව ඇත්තක් එක්ක නෙමෙයි. ඒ කියන්නේ ප්‍රායෝගිකත්වයක් එක්ක නෙමෙයි. දැන් අරක ධර්මයේ සම්දිත්තික වූ දෙයක්නේ. අතන තියෙන්නේ ලෝකයේ සිදුවෙන දැන් සේකේකට ලෝකයේ කෙනෙක් ඉන්නවනේ. නුවණනේ තියෙන්නේ අනිත්‍යයි කියලා. එතකොට එයාට සේකයාට හම්බ වෙන්නේ ලෝකයේ කෙනා ඉන්න කෙනා ලෝකේ දකින විදියක්. එතකොට ඒක වෙනම කෝණයක්. එතකොට ඒ කෝණයෙන් තමයි කතා කරන්න වෙන්නේ. අතනදී කතා කරන්න පෙන්නන්නේ සම්දිත්තික වූ දෙයක්නේ. එතකොට ඒ සම්දිත්තික වූ දේ තව කෙනෙක් කරඹය කතා කරන එකක් වෙන්නේ නැහැ. හැබැයි තව කෙනෙක් කරඹය තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. එතකොට ඒ කෙනා හැබැයි සම්දිත්තික බවකට යමු වෙලා ඒක නොවෙන්නට ඕනේ. ඒක හරි අමුතු පැත්තක්. සම්දිත්තික කියනකට යමු වෙලා අරක නොයදීම යට හම්බ වෙන්නට ඕනේ. නොයදීම කියන එක. දැන් අපි හිතමුකෝ දිත්තං මඤ්ඤති නමඤ්ඤති මේ දිත්තේහි මඤ්ඤති මේ ඕන එකක් විවහාර වෙන්නෙම ඇත්තටම සීක බවක් එක්කනේ. සක්කාය දිට සම්බින්නේ එකත් එක්කනේ. ඉතින් අනිත්‍යව කවර කතාවද? ඒ කියන්නේ ඒව හම්බෙන්න විදිහක් නැහැනේ. එහෙනම් ඒ සීකයාට යෙදෙන විදිහක් නේ. පුතඥයාට ඒක අදාළම නැහැ. එහෙනම් ඒක සීකයාට ඒ සියල්ලක්ම අපි හිතන්නේ පුතඥයාට ඒක වෙනවා අපට වෙන්නේ නැහැ. ඒ කියන්නේ පුතඥයාට වෙනවා අනික් කාට වෙන්නේ නැහැ. එයාටමයි හම්බෙන්නේ වෙන විදිහේ සියලු ධර්ම સિદ્ધාන්ත. හරියටම සීක වෙනකොට සියලු ධර්ම સિદ્ધාන්ත හම්බෙන්නේ යාට. අපට හිතෙන්නේ පුතඥයාට හම්බෙනවා කියලා. ඉතින් ඒක නිසා ඇත්තටම ගත්තොත් එහෙම මේ හරිම මේ අමුතු ධර්මයක්. ඒ කියන්නේ අద్භූතයි කියන්නේ. අමුතුයි කියන්නේ. ආශ්චර්යයි කියන්නේ. හොඳයි එහෙනම් දැන් අපි අවසන් කරමු. හෙට දවසේ තියෙනවා තව මේක අහලා ප්‍රශ්න අහන්න හදාගන්න ප්‍රශ්න. හොඳයි අපි අද දවසේදීත් ඒ උතුම් තථාගතයන් වහන්සේ ඉස්මතු වෙන ධර්මයේ සාකච්ඡා කරේ. ඉතින් තථාගතයන් වහන්සේව ඉස්මතු වුණා ඒ ආශ්චර්ය අద్භූත බව. ඒ වගේම මේ උත්තමයාගේ ධර්මයේ ආශ්චර්ය අద్භූත භවයේ ධර්මයේ සත්‍යානුභවයේ ඉස්මතු වුණා බුදුරණන් වහන්සේගේ බුද්ධානුභවයේ. ඒ වගේම ඒ ප්‍රතිපදාව යුක්ත සුපටිපන්නාදී සංඝ රත්නයේ ඉස්මතු වුණා සත්‍යානුභවයේ. ඉතින් මේ උතුම් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ උතුම් සත්‍යානුභවයෙන් ඒ වගේම නොමත් මේ ධර්මයේ කතා කරන්නේ ඒ ධර්මයේ තුල තියෙන දේ ඒ විදිහටම ඉස්මතු වෙන්න ඕනේ කියන හැඟීමම පාදක කරගෙන ඉතින් ඒ සත්‍යයි අපේ සියලු ගුණානුභව බලයන්ගෙන් ඒ වගේම අපේ ධර්ම ශ්‍රවණේ කර සාකච්ඡා කර ඒ පුණ්‍ය ශක්ති ආනුභාවී මේ සියලු සත්‍ය අනුභවයෙන් ලෝකයට ඒ වගේම මේ ලංකාවේ මේ කාලේ පැතිර යන මේ වසංගත ස්වභාවය කොරෝනා වසංගත ස්වභාවය දුර වෙලා මේ සත්‍ය අනුභවයෙන් සැමට සිතක් වෙන්නට යහපතක් වෙන්න හේතු වේවා. ත්වන් සරණයි.